ඒයි. එතන මේ වගේ දෙයක් ඔයාලගේ පොතේ මෙහෙම නිකම් එකපාරට නිකන් හෙන ගැහුවා වගේ දාන්නේ නැහැ නේ. මොකද අමාරු නෑ එච්චර. ඒකයි එහෙම දාන්නේ. ඒක නිසා මේක ඔයාලා හොඳට කියවන්න. අන්න ඒකයි ප්‍රශ්නේ. මේවා එකක් දුන්නාම මේක ඌමනාවෙන් කියවන්නේ. නිකන් ඉබේ නිකන් අහසින් කඩාපත් වෙනවා වගේ තේරෙන්නේ නැහැ කිසිම දෙයක්. ඔයාලගේ මහන්සිය තියෙන්න ඕනේ. ඒක නිසා මේක බලලා ලිතියම් ඔක්සයිඩ් වල කොහොමද මේ අයනික බන්ධන නිර්මාණය වෙන්නේ කියන එක ඔයාලා හිතලා ලියන්න ඕනේ. හරි. හරි එහෙනම් අපි පාඩමට යමු අද. එදා අපි අන්තිමේට නැවැත්තුවේ හැදුවනා ඉතින් එවන්න බෑම. අද අම්මා හිටියේ නැහැ ගෙදර උදේ නම් ෆෝන් එක නැහැ නේ දෙවන්න බැරි වුණා. ආයෙනම් පන්ති ඉවරනම එවන්න ඕනේ. හරි. එතකොට අපි මේ යමු අර ප්‍රසන්ටේෂන් එක පොඩ්ඩක් බලන්න. ඒක අපි එදා කරපුවා ටික මොනවද කියලා බලන්න. සර් ඔව් මම දැන් ආපු කියලා දෙන්න ඕස ඒක. මොකද? දැන් ආවේ? මම දැන් ආපු කියලා දෙන්න මේක. නෑ නෑ කියලා දුන්නේ නෑ මුකුත්. මම කිව්වේ අර ඊයේ මං දැම්මනේ ප්‍රසන්ටේෂන් එකක් ඔයාලට මුකුත් කරේ නෑ අපි පටන් ගත්ත විතරයි තාම. ඒ ප්‍රසන්ටේෂන් එකේ විදිහට ඒක බලලා ලිතියම් ඔක්සයිඩ් වල මේ කොහොමද අයනික බන්ධන නිර්මාණය වෙන්නේ කියලා කරන්න කිව්වා. එතකොට මේකෙදි මේ අර මම ප්‍රසන්ටේෂන් එකේ දැම්මේ නෑ ඊයර. හරි ඊයර දාන්න බැරුණා ලයිට් නැති හින්දා කරන්ට් එක නැති නිසා අද මම දානවා ඒක බලලා අර ලිතියම් ඔක්සයිඩ් වල කොහොමද හැදෙන්නේ කියලා බලන්න ලියන්න ඕනේ. එතකොට ඔයාලට සෝඩියම් ක්ලෝරයිඩ් වල හැදෙන විදිහ ටියුට් එකේ තියෙනවා. ඊට පස්සේ කැල්සියම් ක්ලෝරයිඩ් වල හැදෙන විදිහ ප්‍රසන්ටේෂන් එකේ තියෙනවා. ඔයාලට තියෙන්නේ ලිතියම් ඔක්සයිඩ් වල එක හදන්න. එතකොට රජයෙන් කරලා දීලා තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ්. ඊට පස්සේ මම කරලා දීලා තියෙනවා කැල්සියම් ක්ලෝරයිඩ්. ඔයාලට කරන්න තියෙන්නේ මේ ලිතියම් ඔක්සයිඩ් වල කොහොමද හැදෙන්නේ කියන එක තමයි ඔයාලට බලන්න දී. හරි එතකොට මේ අයනික අපි රසායනික බන්ධන ගත්තාම මේ ඔක්කොම අපි ආයෙ කතා කරන්න ඕනේ නැහැ. අපි යමු මෙන්න මේ ඊයේ කතා කරපු ටික බලමු. ඊයේ අපි කතා කරේ මෙන්න මෙතන ඉඳලා නේ. ඔව්. දැන් මේකේ අපි කතා කරා සෝඩියම් ක්ලෝරයිඩ් වල අයනික දැලිස නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක. සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක නා මේ සාමාන්‍යයෙන් ස්පටිකයක් විදිහට තියෙනකොට. ඒ කියන්නේ ඝනයක් විදිහට තියෙනකොට සෝඩියම් ධනායන සහ ක්ලෝරින් ඍණායන අපි හිතන විදිහට නෙවෙයි තියෙන්නේ. අපි හිතන්නේ අර ජලය H2O වගේ තියෙනවා වගේ ජලය කිව්වහම H2O. එතකොට ඒකේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් ඔක්සිජන් පරමාණුවකට සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. ඒ වුණාට මේ සෝඩියම් ක්ලෝරයිඩ් කියපුවාම සෝඩියම් කියන පරමාණුවයි ක්ලෝරින් කියන පරමාණුවයි සම්බන්ධ වෙලා නෙවෙයි තියෙන්නේ. ඒක තියෙන්නේ සෝඩියම් ධනායනයක් වටේට ක්ලෝරින් ඍණායන 6කුයි ඊට පස්සේ ඒ එක් එක් ක්ලෝරින් ර්ණායන වටේට සෝඩියම් ධනායන 6කුයි ගානේ සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර අන්නේ විදිහට සම්බන්ධ වුණාම අපි කියන එකට අයනික දැලිසක් කිය. අයනික දැලිසක් කියලා කියනවා. ඒතර අයනික දැලිස නිර්මාණය වෙනකොට මේ අර එකිනෙකට අර ගොඩාක් බන්ධන වලින් බැඳිලා ඒ කියන්නේ එක එක ක්ලෝරින් සෝඩියම් එක්ක බැඳෙනවා ඊට පස්සේ 6ක් එක්ක බැඳෙනවා සෝඩියම් 6ක් ක්ලෝරින් එක්ක බැඳෙනවා ඊට පස්සේ ඔහොම දැලිසක් විදිහට නිර්මාණය වෙලා තියෙනවා. ඒ විදිහට හැදුනම් පස්සේ එයාලගේ තාපාංක ද්‍රවාංක ඒ වගේ දේවල් ගොඩාක් ඉහළ යනවා. ඒ කියන්නේ සාමාන්‍ය සෙල්සියස් අංශක 18 විතර රත් කරන්න ඕනේ මේක දිය කරන්න. සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක දිය කරන්න සෙල්සියස් අංශක 18 විතර රත් කරන්න. මම කියන්නේ වතුරේ දිය කරන එකක් නෙමෙයි. හරිද? අපි රත් කරලා අර යම් කිසි දෙයක් දිය කරන්නේ. අන්න ඒ විදිහට අපි අයිස් කැටයක් රත් කරපුවාම දිය වෙන්නේ. ඒ විදිහට සෝඩියම් ක්ලෝරයිඩ් දිය කරන්න ගියොත් අපිට සෙල්සියස් අංශක 18 විතර රත් කරන්න වෙනවා. ඒ ගුණය යාලට ලැබිලා තියෙන්නේ ඔය අයනික සංයෝග ගොඩක් එහෙමයි. ගොඩාක් ඉහළ උෂ්ණත්ව වලට රත් කරන්න ඕනේ. ගොඩාක් ඉහළ උෂ්ණත්ව වලට රත් කරන්න ඕනේ දිය කරන්න. ඒ කියන්නේ ද්‍රවාංක ඉතා ඉහළයි. ඒ ලක්ෂණ යාලට ලැබිලා තියෙන්නේ ඔය දැලිස් නිර්මාණය කරන නිසා. ඒ දැලිස් වලට අපි කියනවා අයනික දැලිස් කියලා. අයන වලින් හැදෙන දැලිස් නිසා අයනික දැලිස් කියලා කියනවා. හරි. ඊට පස්සේ අපි ඒකේ ව්‍යුහය ගැන බැලුවා. ව්‍යුහයත් බැලුවා. Let's see the structure of NaCl. Radius of the sodium ion is
මේ තියෙන දැලිසකින් ගත්ත කොටසක් පෙන්ලා තියෙනවා වලට. එතන මේ දැලිසේ බලන්න මැද තියෙන සෝඩියම් පරමාණුවක් වටේට ක්ලෝරින් පරමාණු 6ක් තියෙනවා. එතකොට සමහරලාට ඔයාලට ප්‍රශ්නයක් ඇති දැන් එතකොට මේ හතරට අමතරව මෙතන ඉතින් මේ මෙව්වක් තියෙනවානේ ක්ලෝරින් පරමාණු වටේට. එතකොට මෙහෙම බන්ධනයකුත් නැද්ද කියලා. එහෙම බන්ධන නැහැ. මේකේ වටේ ඉන්න 6ක් අතර විතරයි බන්ධන ඇති වෙන්නේ. හරිද? වටේ ඉන්න 6 දෙනෙක් අතර විතරයි බන්ධනයක් ඇති වෙන්නේ. මෙන්න මෙයයි මෙතන ඉන්න එක්කෙනයි මෙතන ඉන්න එක්කෙනයි එක මේ සෝඩියම් කියන එක්කෙනා බන්ධනයක් හටගන්න. බන්ධන 6ක් ඇති කරගන්න. ඒතර ඔය ආකර්ෂණ බල නිසා දිගින් දිගටම ඔහොම පරමාණු අයන සම්බන්ධ වෙලා ආයනික දැලිසක් නිර්මාණය කරනවා. In any clear structure, each any plus ion is surrounded by 6 Cl minus ions. ඊට පස්සේ දැන් කියන්නේ ක්ලෝරින් අයනය ගැන. ක්ලෝරින් අයනයක් වටේට සෝඩියම් අයන 6ක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර ওই විදිහට අපිට අපේ මේ සෝඩියම් ක්ලෝරයිඩ් වල අයනික ස්පටිකය ගැන ස්පටික දැලිස ගැන කතා කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ගියා මෙන්න මේ අයනික සංයෝග කියන එකට. අයනික සංයෝග ගත්තාම අයනික බන්ධන හටගන්නේ ගොඩාක් වෙලාවට හැම වෙලාවෙම වගේ බොහෝ විට නෙවෙයි හැම වෙලාවෙම හටගන්නේ විද්‍යුත් ඍණතාවයේ අඩු පරමාණු සහ පළවෙනි සහ දෙවෙනි කාණ්ඩවල විද්‍යුත් ඍණතාවයේ අඩු පරමාණු සහ ඒ වගේ හැදෙන ධන අයන සහ ඉහළ විද්‍යුත් ඍණතාව තියෙන 6 සහ 7 වෙනි කාණ්ඩවල කට්ටියගේ ඍණ අයනත් එක්ක එකතු වෙලා තමයි මේ අයනික සංයෝග නිර්මාණය වෙන්නේ. එතන මේ වගේ උදාහරණ ගත්ත හැකි අපිට ඕකේ මම එකින් එක පෙන්නුවා මේ පළවෙනි කාණ්ඩේ මෙයා පළවෙනි කාණ්ඩේ මෙයා දෙක ඊට පස්සේ පොටෑසියම් කියන්නේ පළවෙනි කාණ්ඩේ අන්න ඒ වගේ පළවෙනි කාණ්ඩේ කට්ටියත් එක්ක 6 සහ 7 කට්ටිය එකතු වෙලා තමයි ඔය අයනික බන්ධන නිර්මාණය කරන්නේ. ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙන ඔය මම කියපු එකේ පළවෙනි කාණ්ඩේ කට්ටිය කියපුවාම ඒක මම සහසංයුජ සංයෝග ගැන වලට එනකොට කතා කරගුවා. හරි සහසංයුජ බන්ධන ගැන කතා කරනකොට ඒක කතා කරමු. එක පොඩි තැනක් තියෙනවා පොඩි පරස්පරයක් හයිඩ්‍රජන් වල. හයිඩ්‍රජන් කියන්නේ අයනික බන්ධන හදන එක්කෙනෙක් නෙමෙයි. හැබැයි පළවෙනි කාණ්ඩේ ඉන්නේ. අන්න එයා ඇරෙන්න අනික් ඔක්කොම පළවෙනි සහ දෙවෙනි කාණ්ඩවල කට්ටිය. එයාලා 6 සහ 7 කට්ටිය එක්ක එකතු වෙලා සහසංයුජ සංයෝග තමයි හදන්නේ. ඒතර හයිඩ්‍රජන් කියන එකෙන් අයින් කරන්න වෙනවා. ඊට පස්සේ අයන ඛණ්ඩකයක් හා අයන සංයෝජනයෙන්ද අයනික බන්ධන හට ගන්නවා. මෙන්න මේ වගේ. කොපර් සල්ෆේට් කියන ඛණ්ඩකයත් එක්ක එකතු වෙලා අයනික බන්ධනයක් ඇති වෙනවා. කැල්සියම් කාබනේට් කියන ඛණ්ඩකයක් එකතු වෙලා අයනික සංයෝගයක් හට ගන්නවා. ඒ විදිහට අපිට මේ ආයෙත් අපි පොඩ්ඩක් මතක් කරලා බැලුවේ අර කලින් දවසේ කරපුවා ටික ওই විදිහට අයනික බන්ධන අපිට කතා කරන්න පුළුවන්. ඊළඟට අපි යනවා සහසංයුජ බන්ධන වල. හරි සහසංයුජ බන්ධන වලට යනවා. බලන්න මේකේ අපි අර අයනික බන්ධන ගැන කතා කරනකොට ඒකේ කිව්වේ අපි අර ඉලෙක්ට්‍රෝන හුවමාරු කරන. ඒ කියන්නේ මගේ ඉලෙක්ට්‍රෝනයක් තව කෙනෙකුට දෙනවා. මං ගාව තියෙන ඉලෙක්ට්‍රෝනයක් තව කෙනෙකුට දෙනවා. දුන්නාන් පස්සේ මම ධන අයනයක් වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝනේ ගත්තු කෙනා ඉබේම ඍණ අයනයක් වෙනවා. එතකොට අපි දෙන්න අතර ධන සහ ඍණ කියන අර ආකර්ෂණ බලය හටගන්නවා. එතකොට මේ ආකර්ෂණ බලය හටගත්තාම ඒ ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බලය හටගත්තාම ඒ දෙන්න තදින් බැඳිලා අයනික බන්ධනයක් නිර්මාණය කරනවා. ඊට පස්සේ දැන් සහසංයුජ බන්ධන වලට එද්දී මේක වෙන ක්‍රමයක්. මෙතන තියෙන්නේ ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගන්න ක්‍රමය. හරි. ඒතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගත්තාම ඒ දෙන්නටම ඉලෙක්ට්‍රෝන අයිති වෙනවා. එතකොට උච්ච වායු වින්‍යාසයට ළඟා වෙන්න පුළුවන්. මේ තියෙන්නේ යුගලක් අතර නෙවෙයි ඔතන පරමාණු යුගලක් කියලා එන්න ඕනේ. පරමාණු යුගලක් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් එම පරමාණු එකිනෙක හා තදින් බැඳීම සහසංයුජ බන්ධනයක් ලෙස හැඳින්වේ. එතකොට දැන් මෙන්න මේක ඔයාලා හොඳට තේරුම් ගන්න ඕන දෙයක්. හරි. එතකොට මේ අපි
අර අයනික බන්ධන ගැන කතා කරනකොට අයනික බන්ධන ගැන කතා කරනකොට අපි සෝඩියම් උදාහරණයකට ගමු. සෝඩියම් වල පළවෙනි ශක්ති මට්ටම කොහොම තියෙනවා? දෙවෙනි ශක්ති මට්ටම මෙහෙම තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි ශක්ති මට්ටම ගත්තොත් මේකේ තියෙන්නේ එක ඉලෙක්ට්‍රෝන. ඊට පස්සේ මෙයා මේ ඉලෙක්ට්‍රෝනය පිට කරලා ඉලෙක්ට්‍රෝනයක් අයින් කරලා සෝඩියම් ධන අයනයක් හදනවා. මෙහෙමනේ කලින් තිබුණේ අන්තිම ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. දැන් ඒ ඉලෙක්ට්‍රෝනය අයින් කරනවත් එක්කම ඒ ශක්ති මට්ටමත් එක්කම නැති වෙලා යනවා. මොකද ඉලෙක්ට්‍රෝන නැතුව ශක්ති මට්ටම් තියෙන්නේ නැහැ. ඒතර ඔන්න ඔය විදිහේ සෝඩියම් ධන අයනයක් හැදෙනවා. දැන් මෙතන තියෙන්නේ සෝඩියම් ධන අයන. එතකොට මෙතන තියෙන්නේ සෝඩියම් පරමාණු. ඒ සෝඩියම් පරමාණුව සෝඩියම් ධන අයනයක් වෙද්දී ඉලෙක්ට්‍රෝනයක් පිට වෙනවා. ඒක අපි ධන කියලා පැත්තකින් ඉලෙක්ට්‍රෝනයක් දානවා. එතකොට ඊට පස්සේ ක්ලෝරින් අයනෙත් මෙන්න මේ විදිහට මේ පිට කරන ඉලෙක්ට්‍රෝනය අරගෙන ක්ලෝරින් අයනේ ඒ ඉලෙක්ට්‍රෝනය අරගෙන ක්ලෝරින් ඍණායනයක් බවට පත් වෙනවා. ඊට පස්සේ මේ ක්ලෝරින් ඍණායන සහ සෝඩියම් ධනායන අතර ආකර්ෂණ බලයක් හටගන්නවා. එතන මෙන්න මේක තමයි අයනික බන්ධනයක් කියලා කියන්නේ. මෙයා දුන්නා, මෙයා දුන්නා, මෙයා ගත්තා. එතකොට අයනික බන්ධනයක් හටගන්නවා. එතකොට ඉතින් මේ මෙතෙන්දි සිද්ධ වෙන දේවල් අන්න අයන හට ගන්නවා. අයන නිර්මාණය වෙනවා. මේ ධන අයන සහ ඍණ අයන. දැන් ඒ වුණාට දැන් අපි ඊළඟට කතා කරන ඔය සහසංයුජ බන්ධනවල අයන නිර්මාණය වෙන්නේ නැහැ. අයන නිර්මාණය වෙන්නේ නැහැ. බලන්නකො. දැන් මේකේ අයන නිර්මාණය වුණා. සහසංයුජ බන්ධනවල අයන නිර්මාණය වෙන්නේ නැහැ. බලන්නකො. මම උදාහරණයක් විදිහට ගන්නම්. හයිඩ්‍රජන් කියන එක්කෙනාට ළඟම යාට පුළුවන්කම තියෙන්නේ මේ හයිඩ්‍රජන් වල එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන මෙහෙම එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන. ඒතකොට තව හයිඩ්‍රජන් පරමාණුවක් එක්ක එකතු වෙලා මෙයාට පුළුවන් සහසංයුජ බන්ධනයක් හදන්න. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝනේ මේ අලුතෙන් එන එක්කෙනාගේ ඉලෙක්ට්‍රෝනේ දෙකම හවුලේ තියාගෙන මේ දෙන්න මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දෙකම හවුලේ තියාගෙන මේ දෙන්න සහසංයුජ බන්ධනයක් හදනවා. එතකොට මේකේ කොයි වෙලාවකවත් අයනයක් නිර්මාණය වුන්නේ නැහැ. හයිඩ්‍රජන් ධන අයනයක් කියලා එකක් හැදුන්නේ නැහැ. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝනෙත් ආවා, මෙයාගේ ඉලෙක්ට්‍රෝනෙත් ආවා, දෙකම එකතු වෙලා සහසංයුජ බන්ධනයක් නිර්මාණය වුණා. මේ දෙක හවුලේ තියාගෙන සහසංයුජ බන්ධනයක් නිර්මාණය වුණා. එතකොට ආයන නිර්මාණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ওই දෙකේ ප්‍රධාන වෙනස්කමක් තමයි ආයනික බන්ධන හදනකොට ආයන නිර්මාණය වෙනවා, සහසංයුජ බන්ධන හදනකොට ආයන නිර්මාණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒක තමයි අපිට ටිකක් අර ආයනික බන්ධන අඳිද්දි ටිකක් අමාරු. හරි සහසංයුජ බන්ධන අඳිද්දි අමාරු නැහැ. මුකුත් අර ආරෝපණ කතන්දර ඒව මුකුත් නැහැ. අරයාගේ ඉලෙක්ට්‍රෝන එනවා, මෙයාගේ ඉලෙක්ට්‍රෝන එනවා, දෙක හවුලේ තියා ගන්නවා. අන්තිමේට බලද්දී සිද්ධ වෙලා තියෙන්නේ මෙයාලගේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ වෙලා තියෙනවා. මෙයාලගේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ වෙලා තියෙන්නේ අන්න ඒකයි තියෙන්නේ අන්තිමට වෙලා තියෙන්නේ ඒක. එතන මෙතන බැලුවොත් එහෙම හයිඩ්‍රජන් වල එක ශක්ති මට්ටමයි තියෙන්නේ. හයිඩ්‍රජන් වල එක ශක්ති මට්ටමයි තියෙන්නේ. එයාගේ ඒ ශක්ති මට්ටමේ තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2යි. එහෙමනේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි තියාගන්න. ඒතර මෙයාගේ එක ශක්ති මට්ටමයි තියෙන්නේ. එයාගේ තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන 2යි. දැන් මේ දෙකම මෙයා වටේට තියෙනවා. ඊට පස්සේ මෙයාගේ තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2යි. ඒකත් එයා වටේට තියෙනවා. මොකද මේ දෙකම දෙන්නටම පොදු නිසා. හරි. අන්න එහෙම සහයෝගීතාවයකින් බන්ධන හටගන්න එක තමයි ඔය සහසංයුජ බන්ධන කියලා කියන්නේ. ඊට පස්සේ අපි අණු විශාල ප්‍රමාණයක කියන්නේ 10ක විතර ඇන්දනේ 10ක විතර ඇන්ද. සහසංයුජ බන්ධන 10ක නෙවෙයි 8ක මං හිතන්නේ 8ක විතර ඇන්ද. බලන්න පරමාණු යුගලක් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් එම පරමාණු එකිනෙක හා බැඳීම සහසංයුජ බන්ධන ලෙස හැඳින්වෙනවා. ඊට පස්සේ එකම වර්ගයේ පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් සම පරමාණුක අණු හැදෙනවා. සම පරමාණුක අණු හයිඩ්‍රජන් H2, ෆ්ලෝරින් F2, ඔක්සිජන් O2 අන්න ඒ විදිහට නයිට්‍රජන් N2. ඒ විදිහට සම පරමාණුක අණු හැදෙනවා.
විවිධ මූලද්‍රව්‍ය පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් විෂම පරමාණු කණු හැදෙනවා. උදාහරණ ජලය, මීතේන්, ඇමෝනියා. එතකොට මේ වගේ පරමාණු වර්ග කීපයක් තියෙනවා. ජලය H2O, මීතේන් කියන්නේ CH4. එතකොට පරමාණු විවිධ පරමාණු තියෙනවා. ඒක නිසා මේවට කියනවා අපි විෂම පරමාණු කණු කියලා. ඉස්සෙල්ලාම ෆ්ලෝරින් අණුව හැදෙන හැටි බැලුවා. මේ තියෙන ෆ්ලෝරින් පරමාණු දෙකක්. මේ දෙක එකතු වුණාම ෆ්ලෝරින් අණුව නිර්මාණය වෙනවා. එතකොට දෙන්නගේම වටේට ඉලෙක්ට්‍රෝන 8 ගානේ තියෙනවා අන්තිම ශක්ති මට්ටම. ඊට පස්සේ හයිඩ්‍රජන් අණුව, හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතු වෙලා මම දැන් ඔයාලට කියලා දීපු එක හයිඩ්‍රජන් අණුවක් නිර්මාණය වෙනවා. ඊට පස්සේ ජල අණුව තියෙනවා. ජලය හැදෙන්නේ ඔක්සිජන් පරමාණුවක් සහ හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතු වෙලා. එතකොට මේ මෙතෙන්ට එනකොට චුට්ට දැන් සංකීර්ණ වෙනවා. එතකොට ඔක්සිජන් වල එක ඉලෙක්ට්‍රෝනයක් එක හයිඩ්‍රජන් කෙනෙක් ගන්නවා හවුලේ තියාගන්න. ඊළඟ ඉලෙක්ට්‍රෝනය අනික් හයිඩ්‍රජන් ගන්නවා හවුලේ තියාගන්න. එතකොට මෙන්න මේ විදිහට ජල අණුව නිර්මාණය වෙනවා. එතකොට ඊළඟට අපි කතා කරා මීතේන් අණුව. මීතේන් අණුව හැදෙන්නේ කාබන් පරමාණුවක් වටේට හයිඩ්‍රජන් පරමාණු 4ක් කියලා. දැන් මේකට හේතුව වලට තේරෙන්න ඕනේ. මේකට හේතුව තේරෙන්න ඕනේ හයිඩ්‍රජන් අණු 4ක් නැතුව 3ක් සම්බන්ධ වෙන්නේ නැත්තේ ඇයි? ඒතර 4ක් සම්බන්ධ වෙන්න හේතුව කාබන් වලට අනිවාර්යෙන් තව ඉලෙක්ට්‍රෝන 4ක් ඕනේ. එයාගේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න. ඒතර මේ ඉලෙක්ට්‍රෝන 4 ගන්න මේ හයිඩ්‍රජන් හවුලේ තියාගන්න. ඒතර මේ විදිහට මීතේන් අණුව නිර්මාණය වෙනවා. ඊට පස්සේ ඇමෝනියා අණුව. ඇමෝනියා කියන්නේ නයිට්‍රජන් පරමාණුවක් වටේට හයිඩ්‍රජන් පරමාණු 3ක් සම්බන්ධ කරගෙන හැදෙන අණුව. ඒතර මෙන්න මේකේ මට ඔයාලට කියලා දුන්න හැකි මේ අන්තිම ශක්ති මට්ටමේ මෙන්න මේ සිද්ධිය බලන්න. මේ අන්තිම ශක්ති මට්ටමේ බලපුවාම ඔයාලට තේරෙනවා මෙන්න මේ ඉලෙක්ට්‍රෝන මේ තියෙන්නේ බන්ධන වලට සහභාගී වෙන ඉලෙක්ට්‍රෝන. ඒතර මේවට අපි කියනවා බන්ධන ඉලෙක්ට්‍රෝන කියලා. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල කියලාත් හඳුන්වනවා, බන්ධන ඉලෙක්ට්‍රෝන කියලාත් හඳුන්වනවා. එතකොට මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල 3ක් තියෙනවා. මේ එකක්, මේ තියෙන අනික් එක, මේ තියෙන අනික් එක. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල 3. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා තනියෙන් ඉන්න ඉලෙක්ට්‍රෝන දෙකක්. මෙයා ඉන්නේ තනියම. එතකොට මෙයාලට කියනවා අපි ඒකසර ඉලෙක්ට්‍රෝන කියලා. ඒකසර ඉලෙක්ට්‍රෝන. හරි. එතකොට තව එකක් කියලා දෙන්න ඕනේ මෙන්න මේක. මෙන්න මේ පරමාණුවට අපි කියනවා මෙන්න මේ මැද තියෙන පරමාණුවට අපි කියනවා මධ්‍ය පරමාණුව කියලා. මේක මධ්‍ය පරමාණු. ඒතර ඒකසර ඉලෙක්ට්‍රෝන, බන්ධන ඉලෙක්ට්‍රෝන, මධ්‍ය පරමාණුව. ඊට පස්සේ මෙන්න මෙයාලා වටේට ඉන්න පරමාණු වලට අපි කියනවා පර්යන්ත පරමාණුව කියලා. පර්යන්ත පරමාණු. පැත්තක ඉන්න කට්ටිය. මැද ඉන්න එක්කෙනයි පැත්තක ඉන්න එක්කෙනයි. ඒතර ඔන්න ඔය විදිහට අපිට මේ පරමාණු නම් කරන්න පුළුවන්. ඊට පස්සේ හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණුව, හයිඩ්‍රොක්ලෝරික් අණුව. ඊට පස්සේ මෙන්න මෙහෙම තියෙනවා. දැන් මේ මට කියන්න ධනුෂ්කි කියන්න බලන්න මෙයාගේ ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් තියෙනවද? අවසාන ශක්ති මට්ටම ගත්තාම ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් තියෙනවද? මොකද සර් කියන්නකෝ. ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් තියෙනවද මෙයාගේ? මේ අණුව ගත්තාම මේ ක්ලෝරින් ගත්තාම එයාගේ ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් තියෙනවද? මේ තියෙන ඒකසර ඉලෙක්ට්‍රෝන යුගලක් 8යිද? නෑ. ඒකසර අන්න එක තමයි. දැන් ඔක පටල ගන්න එපා. මැද තියෙන කට්ටිය ඔය ඒවට ගණන් ගන්න නෑ අපි. දැන් මෙන්න මේ වටේ තියෙන මෙන්න මේ මැද තියෙන එක ඉලෙක්ට්‍රෝනයක්වත් ගන්නෙ නෑ ඔය ඒකසර ඉලෙක්ට්‍රෝන කියලා ගණන් ගන්න නෑ. අපි ගන්නෙ අර සංයුජතා කවචයේ ඉන්න කට්ටිය විතරයි. ඒතකොට මෙතන වැළුවොත් එහෙම ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල් තියෙනවා 1යි 2යි 3. මෙතන එකක් තියෙනවා. එතන මැද තියෙන ශක්ති මට්ටම් වල කට්ටිය ඒකසර ඉලෙක්ට්‍රෝන කියලා අපි ගන්නෙ නැහැ. අපි ගන්නෙ වටේට ඉන්න බන්ධනයේ සහභාගී නොවන ඉලෙක්ට්‍රෝන යුගල් තමයි ඒකසර ඉලෙක්ට්‍රෝන කියලා ගන්නේ. ඊට පස්සේ මෙයාලා අපි කියන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් කියලා, බන්ධන ඉලෙක්ට්‍රෝන කියලා තමයි එයාලට කියන්නේ. හරි. එතන මේ විදිහට අපිට පුළුවන් බන්ධන සහ ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල් නම් කරන්න. ඊට පස්සේ මෙතනක් තියෙනවා මෙතන ඒකසර ඉලෙක්ට්‍රෝන නැහැ කාබන් වල. කාබන් වල ඒකසර ඉලෙක්ට්‍රෝන නැහැ. හැබැයි මෙන්න මෙයාගේ තියෙනවා ඒකසර ඉලෙක්ට්‍රෝන. මේ තියෙන ඒකසර ඉලෙක්ට්‍රෝන.
මේ තියෙන්නේ එකසර ඉලෙක්ට්‍රෝන. එතන මේ තියෙන්නේ බන්ධන. කාබන් වල තියෙන්නේ ඔක්කොම බන්ධන ඉලෙක්ට්‍රෝනම තමයි. හරි ඔක්සිජන් අණුව. ඔක්සිජන් අණුව නිර්මාණය වෙන්නේ ඔක්සිජන් පරමාණු දෙකකින්. ඒතර ඔක්සිජන් අණුවට ඔක්සිජන් පරමාණුවට අවශ්‍ය කරන අවසාන ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 8ක්. හැබැයි තියෙන්නේ 6යි. ඒ කියන්නේ තව කෙනෙක්ගෙන් දෙකක් ගන්න ඕනේ ඉලෙක්ට්‍රෝන. ඒතර තව කෙනෙක්ගෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්නකොට මෙයත් එයාට දෙකක් දෙන්න ඕනේ. එතකොට මේ හතරම හවුලේ තියාගෙන තමයි ඉලෙක්ට්‍රෝන මෙයාලා මේ සහසංයෝජ බන්ධනය නිර්මාණය කරන්නේ. ඒතර ඔක්සිජන් අණුව එහෙම නිර්මාණය වෙනවා. ඊට පස්සේ ජල අණුව ගත්තොත් ජල අණුව නෙවෙයි මේ නයිට්‍රජන් කියන එක තමයි දාලා තියෙන්නේ. නයිට්‍රජන් අණුව. මෙතෙන්ට එන්න ඕනේ ජල අණුව කියන්නේ. හරි. ඒක ඒ වුණාට මම ඔයාලට බෝඩ් එකේ ඇඳලා පෙන්නුවා නයිට්‍රජන් අණුව නේ. හරි. ඊට පස්සේ අපි යන්න ඕනේ තිත් කතිර සටහන් වලට. ඒකත් අපි කරා නේද? තිත් කතිර සටහන් ලුයිස් ව්‍යුහ ලුයිස් තිත් ව්‍යුහ. ඒක පොඩ්ඩක් ආපහු සැරයක් මම කියලා දෙන්නම් ඔයාලට මේ බලන්න. අර මේ ඔයාලට වීඩියෝ ඔන් කරගන්න කියලා කියන්න බෑ වගේ. මොකද මේ මගේ ඉන්ටර්නෙට් පොඩ්ඩක් අවුල් කියලා වැටෙනවා. හැබැයි මේ ඔයාලා උමනායෙන් වැඩ කරන්න ඕන ළමයි. හරිද? නිකන් මේ පන්තියේ නිකන් අවධානය නැතුව ඉන්න එපා කොයි වෙලාවක. මට ඉතින් එච්චරයි කියන්න තියෙන්නේ. මොකද ඔයාලා දැන් වීඩියෝ ඔන් කරවන්න ගියොත් එහෙම මට මේ ආපහු ප්‍රශ්නයක් එනවා. ඕක මේ සද්ද ඇහෙන්නේ අරව මේ වගේ ප්‍රශ්න නිසා. ඔයාලා උමනායෙන් වැඩේ කරගෙන යන්න. හරි? බලන්නකෝ තිත් කතිර ව්‍යුහ සහ මෙන්න මේක තමයි අඳින්න යන්නේ. තිත් කතිර ව්‍යුහ ඊට පස්සේ තිත් ව්‍යුහය ඊට පස්සේ තව ව්‍යුහයක් තියෙනවා ලුයිස් ව්‍යුහය. බලන්න වගුවකුත් මම දීලා තියෙනවා. බලන්න මේ තිත් කතිර ව්‍යුහයයි ලුයිස් තිත් කතිර ව්‍යුහයයි තිත් ව්‍යුහය. තිත් ව්‍යුහයට තව නමක් කියනවා ලුයිස් කියලා වචනයකුත් මුලට දානවා. ලුයිස් තිත් ව්‍යුහය. එතකොට තිත් කතිර සටහන් ලුයිස් තිත් කතිර සටහන් ඊට පස්සේ ලුයිස් තිත් සටහන් ඊට පස්සේ ලුයිස් ව්‍යුහ. ඔන්න ඔය ව්‍යුහ තුන ඔයාලට අඳින්න පුළුවන් වෙන්න ඕනේ. මම උදාහරණයක් අරගෙන අඳින්නම් මේකේ මේ මම ගන්නම් ඇමෝනියා අණුව NH3. එතන මේ ඇමෝනියා අණුවේ කොහොමද තිත් කතිර සටහන අඳින්නේ? කොහොමද ලුයිස් තිත් ව්‍යුහය අඳින්නේ? කොහොමද ලුයිස් ව්‍යුහය අඳින්නේ කියලා තමයි දැන් බලන්නේ. හරි. එතකොට ලුයිස් තිත් ව්‍යුහය අඳින්නේ කොහොමද කියලා තමයි බලන්න යන්නේ. ඊට පස්සේ බලන්න තිත් කතිර සටහන ඇමෝනියා වල NH3 වල. එතන තිත් කතිර සටහනේදී අපි ගන්නේ සාමාන්‍යයෙන් ওই තිත් කතිර සටහන් ලුයිස් ව්‍යුහ ওই ලුයිස් තිත් ව්‍යුහ මේවට ගන්නේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන පමණයි. අපි ඊට මැද තියෙන ශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන අපි අඳින්නේ නැහැ. ඒ කියන්නේ අපි අර නයිට්‍රජන් පරමාණු අඳිද්දි කලින් අපි මැද තියෙන ශක්ති මට්ටමත් ඇඳ. මෙන්න මේ ශක්ති මට්ටමත් ඇඳ. ඊට පස්සේ තමයි මේ වටේ තියෙන ශක්ති මට්ටම මෙහෙම ඇඳ. ඒ වුණාට මේ ලුයිස් ව්‍යුහ අඳිනකොට හරි තිත් කතිර ව්‍යුහ අඳිනකොට හරි මෙහෙම මේ මැද තියෙන ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන අඳින්නේ නැහැ. අඳින්නේ වටේ ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පමණයි. ඊට පස්සේ වටේ ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පමණයි අඳින්නේ. ඊට අමතරව මෙන්න මෙහෙම අපි රවුමක් අඳින්නෙත් නැහැ. ඒ කියන්නේ වටේට රවුමක් අඳින්න අවශ්‍යතාවයකුත් නැහැ. අපි නිකම්ම වටේට තියෙන ඉලෙක්ට්‍රෝන මෙන්න මෙහෙම කතිර වලින් හරි එහෙම නැත්නම් තිත් වලින් හරි තමයි දක්වන්නේ. තිත් වලින් හරි තමයි දක්වන්නේ. තිත් වලින් හරි තමයි දක්වන්නේ. එතන ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මේ පරමාණුවක් අඳින්න හරිම ලේසියෙන් එක්ක තිත් එක්ක කතිර භාවිතා කරලා අන්තිම ශක්ති මට්ටම පමණක් අඳින්න. එතන ඕක ලේසිම ක්‍රමය තමයි සාමාන්‍යයෙන් තිත් කතිර සටහනක් අඳිනකොට මේ අපිට කිව්වොත් එහෙම මෙහෙම පරමාණුවක් දැන් සල්ෆර් ඩයොක්සයිඩ් කිව්වොත් එහෙම අපි දන්නවා එකේ SO2 තමයි තියෙන්නේ. ඒතර මේකේ සල්ෆර් පරමාණුව තමයි මැද තියෙන පරමාණු. එතකොට සල්ෆර් පරමාණුවේ පරමාණු ක්‍රමාංකය එහෙම දැනගන්න අවශ්‍ය නැහැ. මෙයා කීවෙනි කාණ්ඩේ? මෙයා 6 වෙනි කාණ්ඩේ.
මෙයා 6 වෙනි කාණ්ඩේ. ඒක නිසා මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඒ කියන්නේ සල්ප කියලා ඔහම ලිව්වා වටේට ඉලෙක්ට්‍රෝන 6 මෙහෙම දාන්න තියෙනවා. එතකොට මේක මේ ලේසි. ඒ කියන්නේ මැද තියෙන ඉලෙක්ට්‍රෝන දාන්න අවශ්‍ය නැහැ. වටේට රවුම් අඳින්න අවශ්‍ය නැහැ. එතකොට නිකම්ම අපිට පෑනින් ඇඳගෙන ගිය හැකි විභාගෙට ආවහම මොකුත් වෙන කිසිම උපකරණයක් අවශ්‍ය නැහැ. එතකොට තීත් කතිර සටහන අඳිනකොට ඇමෝනියා වල බලන්න නයිට්‍රජන් පරමාණුව මැද තියෙනවා. දැන් නයිට්‍රජන් පරමාණුවේ වටේට මම යාලගේ ඉලෙක්ට්‍රෝන ටික කතිර වලින් දක්වනවා. මෙහෙම කතිර වලින් දක්වනවා. එතන බලන්න මෙයාගේ වටේට තියෙනවා ඉලෙක්ට්‍රෝන 5ක්. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා මෙයාගේ වටේට. එතකොට මේ ඉලෙක්ට්‍රෝන 5ක් ගත්තාම මෙයාට මේ ඉලෙක්ට්‍රෝන 5කින් ඉන්න බෑ. මෙයාට අනිවාර්යෙන් ඉලෙක්ට්‍රෝන 8ක් අවශ්‍ය වෙනවා මෙයාගේ ස්ථායි වින්‍යාසයට එන්න. එතකොට මෙයා කොහෙන් හරි ඉලෙක්ට්‍රෝන 3ක් හොයාගන්න ඕනේ. අන්න ඒකට තමයි මේ හයිඩ්‍රජන් පරමාණු තුන සම්බන්ධ වෙන්නේ. එතකොට මේ හයිඩ්‍රජන් පරමාණු තුනත් එක්ක මෙයා බන්ධනයක් ඇති කරගන්නවා. එතකොට අපි මේ හයිඩ්‍රජන් පරමාණු ටික වටේට දානවා. ඊට පස්සේ අපි මේ නයිට්‍රජන් වල ඉලෙක්ට්‍රෝන ටිකත් මෙන්න මෙහෙම දානවා වටේ. ඊට පස්සේ හයිඩ්‍රජන් වලින් ලබා ගන්න ඉලෙක්ට්‍රෝන ටික අපි තිත් වලින් දානවා. මොකද අපි නයිට්‍රජන් වලට කතිර භාවිතා කරේ. දැන් අපි හයිඩ්‍රජන් වලට තිත් භාවිතා කරන්න ඕනේ. හයිඩ්‍රජන් වලින් ගන්න ඉලෙක්ට්‍රෝන තිත්. මේ හයිඩ්‍රජන් වලින් ගන්න එක මෙහෙම තිතක් දානවා. මෙයාගෙන් ගන්න එක මෙහෙම තිතක් දානවා. අන්න ඒ විදිහට අපිට තිත් කතිර සටහන අඳින්න පුළුවන් හරිම ලේසි. එතකොට මෙතන ඔයාලට හොඳටම බලපු ගමන් තේරෙනවා මේ කතිර දාලා තියෙන නයිට්‍රජන්. හරි. එතකොට මේ කතිර මේ දෙක නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන. මේ නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන. මේකත් නයිට්‍රජන්ගේ. මේකත් නයිට්‍රජන්ගේ. ඊට පස්සේ එයාට කතිර දාපු නිසා තිත් දාලා තියෙන්නේ හයිඩ්‍රජන් වල. මේ තියෙන්නේ හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝනයක්. මේකත් එහෙමයි. මේකත් එහෙමයි. එතකොට මේ විදිහට අපිට ඇමෝනියා වල තිත් කතිර සටහන අඳින්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා තිත් ව්‍යුහයට. ලුයිස් තිත් ව්‍යුහය. ලුයිස් තිත් ව්‍යුහය. තිත් ව්‍යුහය හරි ලේසි. ඊටත් වඩා ලේසි තිත් ව්‍යුහය. තිත් ව්‍යුහය කියලා කියන්නේ දැන් මේ විදිහටම තමයි අපි අණු අඳින්නේ. එතකොට නයිට්‍රජන් පරමාණුව මැද තියෙනවා. මේකේ තියෙන වෙනස තමයි අපි මේකේ තිත් සහ කතිර කියලා දෙකක් භාවිතා කරන්නේ. තිත් ව්‍යුහයට භාවිතා කරන්නේ තිත් පමණයි. තිත් පමණයි භාවිතා කරන්නේ. එතකොට නයිට්‍රජන් වල තියෙන අර ඒකසර ඉලෙක්ට්‍රෝන දෙක මෙහෙම තියෙනවා. මේ තියෙන ඒකසර ඉලෙක්ට්‍රෝන දෙක තනියෙන් ඉන්න දෙක. ඊට පස්සේ හයිඩ්‍රජන් පරමාණු ටික වටේට මෙහෙම අඳිනවා. මම අඳිනවා. ඊට පස්සේ මේ බන්ධනවල මෙයාගෙන් එන ඉලෙක්ට්‍රෝනයේ කතිර මෙයාගෙන් එන ඉලෙක්ට්‍රෝනයේ තිත් එහෙම දාන්න අවශ්‍ය නැහැ. දෙකම තිත් වලින් තමයි දාන්නේ. එතකොට මේ පැත්තෙන් එන හයිඩ්‍රජන්ගේ මෙහෙම ඉලෙක්ට්‍රෝනයක් එනවා. මේ නයිට්‍රජන්ගෙන් මෙහෙම ඉලෙක්ට්‍රෝනයක් එනවා. ඒ දෙකම තිත්. මේ හයිඩ්‍රජන්ගෙන් ඉලෙක්ට්‍රෝනයක් එනවා. මේ නයිට්‍රජන්ගෙන් මෙහෙම ඉලෙක්ට්‍රෝනයක් එනවා. ඊට පස්සේ මේ පැත්තෙත් එහෙම එනවා. ඒතර බලන්න නයිට්‍රජන් වටේට ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. ඒ 8 හයිඩ්‍රජන්ගෙන් ආවද නයිට්‍රජන්ගෙන් ආවද ඒවා අපි දන්නේ නැහැ. අපි දන්නේ මෙතන බන්ධනයක් හදන්න ඉලෙක්ට්‍රෝන දෙකක් සහභාගී වෙලා තියෙනවා කියලා විතරයි. දැන් මෙයාගේ ගත්තොත් හයිඩ්‍රජන්ගෙන් ආවේ මොකද්ද නයිට්‍රජන්ගෙන් ආවේ මොකද්ද කියලා හොඳට පේන්න තියෙනවා. මෙයාගේ එහෙම පේන්න නැහැ. එතකොට මේකේ වාසිත් තියෙනවා මෙහෙම අඳින එකේ අවාසිත් තියෙනවා. ඒව අදාළ නැහැ ඇත්තට. මේකේ තිත් කතර ව්‍යුහයයි තිත් ව්‍යුහයයි හඳුනා ගන්න තමයි ඔයාලට තියෙන්නේ. ඊළඟට ලුයිස් ව්‍යුහය. ලුයිස් ව්‍යුහයේදී අපි භාවිතා කරන මෙන්න මෙහෙම ක්‍රමවේදයක්. නයිට්‍රජන් පරමාණු ඔහොම ඇඳලා බන්ධන වලට සහභාගී වෙන්නේ නැති ඉලෙක්ට්‍රෝන දෙක අපි මෙහෙම තිත් වලින් දක්වනවා. ඊට පස්සේ මෙන්න මේ බන්ධන ඔක්කොම අපි දක්වන්නේ මේ ඉලෙක්ට්‍රෝන වලින් නෙවෙයි ඉරි කැලි වලින්. හරි නයිට්‍රජන් වලට මෙන්න මෙහෙම ඉරි කැලලක් ගහලා හයිඩ්‍රජන් දාපුවාම අපි කියන මේ බන්ධනයක් ඇති වෙලා තියෙනවා. එතන මෙතන හැංගිලා තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක්. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඒක අපි දාන්නේ නැහැ. මොකද බන්ධනයක් කියලා දාපු ගමන් මෙහෙම ඉරි කැලලක් දාපු ගමන් මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තියා ගන්නවා කියලා තේරෙන්න ඕනේ. ඊට පස්සේ මෙතෙන්ට අපි එහෙම ඉතලයක් ගහලා මේ ඉරක් ගහලා මෙතෙන්ටත් හයිඩ්‍රජන් පරමාණුවක් දානවා. මෙතෙන්ටත් මෙහෙම ඉරි කැලලක් ගහලා හයිඩ්‍රජන් පරමාණුවක් දානවා. ඒතර ඔන්න විදියට අපිට ලුයිස් ව්‍යුහ හඳින්න පුළුවන්. හරි.
එතකොට මෙන්න මේක අපිට මේ අපි මම මේ ඔයාලට පෙන්නුවේ ලුයිස් තිත් කදිර සටහන් සහ තිත්තියෝ. දැන් ඉස්සරහට අපි යනකොට කොහොමද දැන් අර මේ මෙන්න මේ වගේ එකක්. තව එකක් මම එදලා පෙන්නන්නම්කෝ ටිකක් සංකීර්ණ එකක්. සංකීර්ණ නෙවෙයි. මේක ටිකක් අර මේ ඉලෙක්ට්‍රෝන දැන් මෙතන එකයිනේ හවුලේ තියාගන්නේ. හයිඩ්‍රජන් වලින් එකයි නයිට්‍රජන් වලින් එකයි. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන දෙක ගානේ හවුලේ තියාගන්න එකක්. ඔක්සිජන් O2. හොඳට බලන් ඉන්න මේක ඈ. ඔක්සිජන්. බලන්න ඔක්සිජන් පරමාණු දෙකක් මෙහෙම එනවා. ඔක්සිජන් එක පරමාණුවක් වටේට අපි අන්තිම ශක්ති මට්ටම බැලුවොත් එහෙම ඔක්සිජන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද ඉතල? ඔක්සිජන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? කීයද? හයද සර්? 6. කැඩි කැඩි දැනෙන්නේ? මං කියනවා කැඩි කැඩි දැනෙන්නේ? නෑ සර් හොඳට ඇහෙනවා. වෙලාවකට කැඩි කැඩි ඇහෙනවා. එහෙම වුණොත් මේ වීඩියෝ එහෙම ක්වොලිටි අඩු කරන්න පුළුවන්. අඩු කරලා බලමුකෝ එහෙනම් මම ටක් ගාලා විනාඩියක් ඉන්න. බලමු. පොඩක් ක්වොලිටි අඩුයි මේ බලමු මේ සද්ද දිගටම ඇහෙයිද කියන. එතකොට මේ ඔක්සිජන් පරමාණුව ගත්තොත් අර කවිශකය වගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තමයි තියෙන්නේ. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි. මොකද ඕව මතක තියෙන්න ඕනේ හරිද? ඕව මතක තියෙන්න ඕනේ නැත්නම් විභාගයට ගිහිල්ලවත් වැඩක් නැහැ. කියන්නේ මේ ඔක්සිජන් පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්නේ කියලා අහුවාම ඒක බැරි නම් ඒක වැඩක් නැහැ.
මොකද ඕක මම ඉගෙනුවේ අර මේ පදාර්ථයේ ව්‍යුහය කරනකොට අර ආවර්තා වගේ තියෙන තැන අනුව අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කියන්න පුළුවන් කියලා මම ඔයාලට ඉගෙනුවා. ඒතර මේකේ ආවර්තා වගේ 6 වෙනි කාණ්ඩයේ තියෙන්නේ ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඒතර ඔක්සිජන් පරමාණුව තියෙන්නේ මෙහෙමයි. ඔක්සිජන් පරමාණුව තියෙනවා ඉලෙක්ට්‍රෝන 6ක් මෙහෙම වටේට තියෙනවා. ඒතර ඉලෙක්ට්‍රෝන 6ක් තිබිලා බෑ ඉලෙක්ට්‍රෝන 8ක් වෙන්න ඕනේ. එහෙනම් මෙයා කොහෙන් හරි ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න ඕනේ හවුලේ තියාගන්න කියලා. හවුලේ තියාගන්න කොහෙන් හරි ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගන්න ඕනේ. ඒතර මේකට හොඳම වැඩේ තමයි තවත් ඔක්සිජන් පරමාණුවක් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒතර මෙතන ඉලෙක්ට්‍රෝන දෙක මේ දෙන්න හවුලේ තියාගන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන දෙක හවුලේ තියාගන්න ඕනේ. එතකොට බලන්න මෙයාගෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් මෙහෙම හවුලේ තියාගන්නවා. කතිර දෙකක් දානවා ඒක. ඊට පස්සේ මෙයාගෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තියාගන්නවා. ඒකට මම ටික් දානවා. හරි. එතකොට මෙතන මෙයාට අපි කතිරට දැම්මේ. මෙයාට කතිර දැම්මේ. එයාට කතිර දාපුවාම මේ ඔක්සිජන් වල සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවනේ අවසාන ශක්ති මට්ටමේ. ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන දෙකක් මේ බන්ධනයට ගියන් පස්සේ ඉතුරු ඉලෙක්ට්‍රෝන 4 අපි මෙහෙම දානවා. ඉලෙක්ට්‍රෝන 4 දානවා. ඊළඟට මේ ඔක්සිජන්ගේ තිත් වලින් අපි ඉලෙක්ට්‍රෝන දැක්ුවේ. ඒතර ඉතුරු ඉලෙක්ට්‍රෝන 4 මෙහෙම තිත් වලින් දක්වනවා. ඒතර ඔන්නෝම අපිට ඔක්සිජන් වල තිත් කතර ව්‍යුහය එනවා. O2 වල තිත් කතර ව්‍යුහය ඔහොම ලියන්න පුළුවන්. ඊළඟට ඔක්සිජන් වල තිත් ව්‍යුහය දැන් ඔක්කොම තිත් වලින් දක්වන්න ඕනේ තිත් ව්‍යුහය. ඒතර ඔක්සිජන් මෙහෙම තියෙනවා. ඊට පස්සේ මේ ඔක්සිජන්ගේ අපි තිත් වලින් දක්වනවා. දැන් බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික ඉස්සෙල්ලා දාන්න ඕනේ. 1 2 3 4. ඒ ඉලෙක්ට්‍රෝන ටික මෙහෙම දාගෙන යනවා. ඊට පස්සේ මේ පැත්තෙන් ඔක්සිජන් සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේ ඔක්සිජන්ගේ ඉතුරු වෙච්ච ඉලෙක්ට්‍රෝන ටික මෙහෙම දක්වනවා. මේ ඔක්සිජන්ගේ ඉතුරු වෙච්ච ඉලෙක්ට්‍රෝන ටික මෙහෙම දක්වනවා. ඔන්නෝම අපිට තිත් ව්‍යුහය අඳින්න පුළුවන්. ඊට පස්සේ ලුයිස් ව්‍යුහයට ආවම පස්සේ ලුයිස් ව්‍යුහයේදී මේ එක බන්ධනයක් එක ඉරි කැලලකින් දක්වනවා. ඒතර මෙතන බලපුවම බන්ධන දෙකක් තියෙනවා. එක බන්ධනයක් තමයි එක ඉරි කැලලකින් දක්වන්නේ. ඒක නිසා බන්ධන දෙකක් තියෙන නිසා ලුයිස් ව්‍යුහයේදී ඔක්සිජන් වලට මෙහෙම බන්ධන දෙකක් අපි අඳින්න ඕන. ඉලෙක්ට්‍රෝන 4ක් නේ. ඉලෙක්ට්‍රෝන 4ක් නිසා බන්ධන දෙකක් අඳින්න ඕන. ඊට පස්සේ ඉතුරු වෙච්ච ඉලෙක්ට්‍රෝන ටික තිත් වලින් දක්වන්න ඕන. තිත් වලින් දක්වන්න ඕන. හරි. පුරුදු වෙන්න හැම වෙලාවෙම මෙන්න මේ ඉලෙක්ට්‍රෝන මේ දෙක දාන්න. යුගල වශයෙන් දාන්න. ඔයාලගේ සිලබස් එකේ නෑ. ඒ වුණාට එහෙම තමයි සාමාන්‍ය ඉලෙක්ට්‍රෝන යුගල වශයෙන් තමයි තියෙන්නේ. යුගල වශයෙන් තමයි ඔහොම තියෙන්නේ. ඒතර සාමාන්‍ය ඉලෙක්ට්‍රෝන දෙක ටිකක් ලං කරලා ඔහොම අඳින්න. ඒතර ඔය විදිහට ලොයිස් ව්‍යුහ ලොයිස් තිත් කතර ව්‍යුහ අපිට අඳින්න පුළුවන්. දැන් ඔයාලට ඊළඟ පිටුවේ වගුවක් තියෙනවා. ඒ වගුවේ තිත් කතර සටහන් ලුයිස් තිත් ව්‍යුහ ලුයිස් ව්‍යුහ අඳින්න තමයි තියෙන්නේ. හරි. පටන් ගමු වැඩ. තිත් කතර සටහන් මෙන්න මේ විදිහට අඳින්න ඕනේ. සහසංයුජ බන්ධන සෑදීමට සහභාගී වන්නේ පරමාණු වල සංයුජතා කවචයේ පවතින ඉලෙක්ට්‍රෝන වේ. ඒතකොට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තමයි සම්බන්ධ වෙන්නේ. ඒතකොට අනික් ශක්ති මට්ටම් අපිට අවශ්‍ය නැහැ. ඒවා අඳින්න අවශ්‍ය නැහැ. ඒතකොට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එක්ක තිත් වලින් එක්ක කතර වලින් ලකුණු කරනවා. ඊට පස්සේ සම්බන්ධ වෙන පරමාණුවේ ඊට ප්‍රතිවිරුද්ධ අරක තිත් වලින් නම් මේක කතර වලින් ලකුණු කරනවා. ඊට පස්සේ ලුයිස් තිත් ව්‍යුහ වලදී අර තිත් කතර කියලා දෙකක් පාවිච්චි කරන්නේ නැහැ. තිත් විතරයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ලුයිස් ව්‍යුහ වලදී අර බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල වලට අපි ඉරි කැලි භාවිතා කරනවා. ඊට පස්සේ ඒකසර ඉලෙක්ට්‍රෝන මෙන්න මේ වගේ ඒකසර ඉලෙක්ට්‍රෝන වලට නිකම්ම ඉරි කැලි තිත් දෙකක් භාවිතා කරනවා. එන මේ ඉලෙක්ට්‍රෝන ඒකසර ඉලෙක්ට්‍රෝන. ඒවා තිත් වලින් අපි අඳිනවා. හරි. එතකොට දැන් අපිට අඳින්න තියෙන්නේ අර තියෙන වගුව සම්පූර්ණ කරගන්න තියෙන්නේ. බලන්න පළවෙනි අණුව තමයි ක්ලෝරින් කියන අණුව. දැන් මම මේ දානකොටම මේවා ඇඳ ගන්න. හරිද? ඊට පස්සේ ක්ලෝරින් වල තිත් කතිර සටහන මෙන්න මේ විදිහට තමයි. එක ක්ලෝරින් අණුවකට තිත් වෙනකොට අනික් ක්ලෝරින් අණුවට කතිර එනවා. දැන් අඳ ගන්න මේක. දැන් ඔයාලට තියෙන දීලා තියෙන ඔය වගුවේ ඇඳ ගන්න. ක්ලෝරින් වල තිත් කතිර සටහන.
ඊට පස්සේ ක්ලෝරින් වල තිත් ව්‍යුහය බලන්න ක්ලෝරින් වල තිත් ව්‍යුහය කොහොමද එන්නේ කියලා. ඒත් තිත් පමණයි. කතිර නැහැ. අරකම තමයි කතිර නැතුව තිත් භාවිතා කරන්නේ. ඒතර තිත් ව්‍යුහයේදී බලන්න මේ මෙන්න මේක බන්ධන වලට සහභාගී වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන කාගෙන් ආපු ඉලෙක්ට්‍රෝනද කියලා කියන්න බෑ. කාගෙන් ආපු ඉලෙක්ට්‍රෝනද මේ බන්ධන වලට සහභාගී වෙලා තියෙන්නේ කියලා කියන්න බෑ. ඒක දෙන්නගෙන් ඕන කෙනෙක්ගේ වෙන්න පුළුවන්. ඊට පස්සේ ක්ලෝරින් වල ලුයිස් ව්‍යුහය. ලුයිස් ව්‍යුහය කියන්නේ අපි බන්ධන වලට ඉරි කැලලක් භාවිතා කරනවා. අනික් පරමාණු වලට තිත් භාවිතා කරනවා. හරිද කවිෂ හරිද? හරි සර්. හරිනේ. ඊළඟ අණුව තමයි මෙන්න මේක හයිඩ්‍රජන් අණුව. හයිඩ්‍රජන් අණුව හරි ලේසි අඳින්න. හයිඩ්‍රජන් අණුවේදී හයිඩ්‍රජන් පරමාණු දෙකක් ඔන්න විදිහට සම්බන්ධ වෙන එක වෙන්නේ මේ අවසාන ශක්ති මට්ටම කියලා නෑ. ඕකේ තියෙන එක ශක්ති මට්ටමයිනේ. එතකොට ඒ තියෙන එක ඉලෙක්ට්‍රෝනය අපි එක හයිඩ්‍රජන් එක ඉලෙක්ට්‍රෝනයක් කතිර වලින් දක්වනවා. අනික් හයිඩ්‍රජන් එක ඉලෙක්ට්‍රෝනය තිත් වලින් දක්වනවා. එතකොට හයිඩ්‍රජන් වල තිත් කතිර සටහන ওই විදිහට අඳින්න. ඊට පස්සේ ලුයිස් තිත් ව්‍යුහය නිකම්ම තිත් වලින් අඳින්න ඕනේ. ඊට පස්සේ ලුයිස් ව්‍යුහයේදී මේකේ හරි විශේෂයි. කිසිම ඉලෙක්ට්‍රෝනයක් අපි දක්වන්න අවශ්‍ය නැහැ. නිකම්ම ඉරි කැලලක් දක්වපුවාම හරි. මොකද බන්ධනයේට සියලුම ඉලෙක්ට්‍රෝන සහභාගී වෙනවා. සියලුම ඉලෙක්ට්‍රෝන බන්ධනයට සහභාගී වෙනවා. ඊළඟ එක ඊළඟට තියෙන අණුව බලන්න H2O ජල අණුව. ඕක මේ විභාගෙට ගොඩාක් ඔයාලට අඳින්න දෙන අණුව. සාමාන්‍යයෙන් අවුරුදු දෙකකට සැරයක් අනිවාර්යෙන් ඔය අණුව කලින් දාන්නකෝ. ජල අණුව, කාබන් ඩයොක්සයිඩ් අණුව, මීතේන් අණුව ඔය හරි සුලභව එන ඒවා. හරිද? එතකොට හයිඩ්‍රජන් සල්ෆයිඩ් එහෙමත් අඳින්න දෙනවා. අපි ඒවා කතා කරමු ඉස්සරහට. හරි සර්. ජල අණුවේ තිත් කතිර සටහන. මෙන්න මේ විදිහට තමයි එන්නේ. එතකොට බලන්න මේකේ හොඳට තේරුම් අරගෙන අඳින්න. ඔහේ අඳින්න එපා. බලන්න මේකේ මේ තියෙන්නේ ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන තමයි මේ තියෙන්නේ. මේ තියෙන එක ඉලෙක්ට්‍රෝනයක්, මේ තියෙන අනික් ඉලෙක්ට්‍රෝනය, මේ තියෙන එකක්, මේ තියෙන එකක්. එතන මේකේ ඔයාලට හොඳටම පේනවා ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන කතිර වලින් තමයි ලකුණු කරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝනයක්, මේ තියෙන්නේ ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන. ඊට පස්සේ හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන දෙක තමයි මේ තියෙන්නේ. මේ එකක්, මේ එකක්. හරි. ඒතර මේ විදිහට හවුලේ තියාගෙන තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. මේක මේකේ පොඩ්ඩක් අර බැලන්ස් නෑ හයිඩ්‍රජන් ඇඳලා තියෙනවා. මේ මෙහෙම ඇඳනනම් හරියව. බලන්න. ජල අණුවේ තිත් කතිර සටහන අඳින්න ගියපුවාම ඔක අර පොතේ තිබිච්ච එක මම ගත්තේ. ඊළඟට හොඳම විදිය තමයි මෙන්න මේක. මැද තියෙන ඔක්සිජන් ඊට පස්සේ දෙපැත්තෙන් හයිඩ්‍රජන් පරමාණු දෙකක් කොහොම සම්බන්ධ වෙනවා.
ඉස්සෙල්ලා ඕක ඇඳගත්තා නම් ලේසි. ඊට පස්සේ අපි ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන 4 වලින් දක්වනවා. හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන 30 වලින් දක්වනවා. ඊට පස්සේ ඔක්සිජන් වල තව තියෙනවා ඉලෙක්ට්‍රෝන 4ක් ඉතුරු වෙලා ඒ ඉලෙක්ට්‍රෝන 4 ඔහොම යුගල් විදියට දානවා. ඊට පස්සේ ඔක්සිජන් වල මෙතනත් ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. ඒකයි හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝනේ හවුලේ තියාගෙන තියෙන්නේ. මෙන්න මේ නිකන් අර බැලන්ස් වෙන්න ඇඳලා හරි මේ හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා තියෙන්නේ මෙහෙම. මෙහෙම සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතර අර පොතේ ඇඳලා තියෙන්නේ ඕක මේ හයිඩ්‍රජන් එකක් මෙහෙ ගිහිල්ලා. එහෙම ඇඳපුවාම කැතයි. මේ මෙහෙම ලස්සනට අඳින්න. තිත් කතර වීවේ. ඊට පස්සේ හයිඩ්‍රජන් වල තිත් ව්‍යුහය අඳින්න කිව්වහම හයිඩ්‍රජන් වල ජලාණුවේ තිත් ව්‍යුහය අඳින්න කිව්වොත් එහෙම ඔක්සිජන් පරමාණුව මෙහෙම තියෙනවා. මෙතනින් හයිඩ්‍රජන් එකක් සම්බන්ධ වෙනවා. මෙතනින් හයිඩ්‍රජන් එකක් සම්බන්ධ වෙනවා. මේ ඔක්සිජන් වල මේ තියෙන තිත් ව්‍යුහය අඳින්න කියන්නේ. තිත් ව්‍යුහයෙන් දෙවෙනියට අඳින්න. ලුයිස් ව්‍යුහය නෙවෙයි තිත් ව්‍යුහය. තිත් ව්‍යුහයේදී ඔක්කොම තිත් වලින් දක්වන්නේ මේ ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන මෙහෙම තිත් වලින් දක්වනවා. ඊට පස්සේ හයිඩ්‍රජන් දෙයක් මෙහෙම සම්බන්ධ වෙනවා. ඒතර මේ හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝනය ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝනය ඔක්කොම තිත් වලින් දක්වනවා. ඒතර ඔන්න විදිහට තමයි. ඒතර මේ තියෙන්නේ බන්ධනේ. මේ තියෙන්නේ හයිඩ්‍රජන් එක්ක ඇති වෙලා තියෙන බන්ධනේ තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ අනික් එක. ඊට පස්සේ ලුයිස් ව්‍යුහය අඳින්න කිව්වහම බන්ධන අඳින්න ඕනේ. මේක තමයි ලේසිම් ව්‍යුහය. මම කැමැතිම අඳින්න මෙන්න මේ ව්‍යුහය. මොකද මේ හරි ලේසි හරි පිළිවෙලයි මේක ඇඳලා ඉවරනම් පස්සේ. ඔක්සිජන් වල ඉතුරු වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන මෙහෙම වටේට දානවා. සර් කැඩි කැඩිනේ ඇහෙන්නේ. එහෙමද? ඔව් සර්. ඔයාලට මේ උදේ පාන්දර පන්තියක් කරන්න එක දවසක්වත් වෙලාවක් නැද්ද? උදේ පාන්දර හරි රෑ 9න් පස්සේ හරි 9:00 විතර හරි. පුළුවන් සර්. 9න් පස්සේ වගේ පුළුවන්. 9න් පස්සේ පුළුවන්. 9:00 පන්තියක් කරොත් ප්‍රශ්නයක් නැද්ද? මට මේ එක දවසක් හරි ඕනේ ඔයාලගෙන් මේ කැඩි කැඩි ඇහෙන්නේ නැති දවසක්. මොකද මේ වෙලාවට හරි අමාරුයි පන්තියක් කරන්න. හරි. නමයෙන් පස්සේ පුළුවන්. පුළුවන්. එහෙනම් අපි මේ බ්‍රහස්පතින්දා පන්තිය දෙකට කරන්න නැතුව 9ට කරමු. 9:00ට. හා සර්. ඒතර මේ බ්‍රහස්පතින්දා දෙකට නෙමෙයි තියෙන්නේ 9:30ට පන්ති. හරි. එතකොට ඔක හොඳට මතක තියාගන්න වෙලාවයි. මම දාන්නම් වෙලාව ගෲප් එකට. මේ පන්ති 9:30ට තමයි තියෙන්නේ. මොකද මේ කරන්න දෙයක් නැහැ. මේක මේ රැයට පන්ති කරන්න මම කැමති නෑ ළමයි ඔය මේ ෆෝන් ඉස්සරහා රැයට මේ ඒ අර කරුවල වෙලාවත් එක්ක ටිකක් ඒක හොඳ නෑ උනාට මේ අපිට කරන්න දෙයක් නෑ. එක දවසක් හරි මට ගන්න වෙනවා රැයට. එතකොට මම මේ තිත් කතර සටහන් ටික ඇඳලා අද පන්ති ඉරන් නවත්තමු. බ්‍රහස්පතින්දා අපි දැන් කැඩි කැඩි ඇහෙනවා නම් කරන්නත් බෑනේ මේ. බ්‍රහස්පතින්දා ජස් පන්ති කරමු. මේ ටික ලියාගමුකෝ. බලන්න සර් ආද උදේද? රෑ 9 ඊරස 9:00 නේද? ඔව්. බ්‍රහස්පතින්දායි අඟහරුවාදායි සමුදා නේද? ඔව් ඒ තුනේ වුණත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මට 9:00ට කර හැකියි. බලමුකෝ අපි බ්‍රහස්පතින්දා ඉස්සර බ්‍රහස්පතින්දා කරලා බලමු. හරි එතකොට මට රැට නම් බෑ. මොකද? රැට නම් බෑ සර්. එහෙමද? දැන් දවල්ම තමයි කරන්න වෙන්නේ. උදේ කරමු සර් 9ට. උදේ 9ට කවද්ද උදේ 9ට? කවද උදේ 9ටද?
හරි මේ ටික ඇඳ ගන්නවා මම බලමු මොකක් හරි කරමු. අණුව ජලාණුවේ තිත් කතර සටහන ඊට පස්සේ ජලාණුවේ ලුයිස් ව්‍යුහය ඊට පස්සේ ජලාණුවේ ලුයිස් තිත් ව්‍යුහය ඊට පස්සේ ජලාණුවේ ලුයිස් ව්‍යුහය. ඒක අපි ඇඳලාද මම මේක ඇඳලා තියෙන ඒ ටික ඇඳගත්තන්නේ. ඊට පස්සේ මේ ඇමෝනියා අණුවත් මම ඇඳ කලින් ඒ වුණාට මෙතන ඇඳ ගන්න මේ වගුවේ ඇමෝනියා අණුවේ තිත් කතර සටහන. ඒතර බලන්න ඕක හොඳට මේ කල්පනා කරලා අඳින්න ඕන ඔය ටික. ඒ කියන්නේ මේ නයිට්‍රජන් වටේට ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. නයිට්‍රජන් වටේට ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන 8ක් සම්පූර්ණ කරගන්න ඕන නිසා හයිඩ්‍රජන් වලින් ඉලෙක්ට්‍රෝන එක ගානේ ගන්න. ඒතර හයිඩ්‍රජන් වලටත් ඉලෙක්ට්‍රෝන 2 සම්පූර්ණ වෙනවා. නයිට්‍රජන් වලට ඉලෙක්ට්‍රෝන 8ක් සම්පූර්ණ වෙනවා. ඒතර මේ විදිහට ඇමෝනියා අණුවේ තිත් කතර සටහන අඳින්න පුළුවන්. ඊට පස්සේ ඇමෝනියා අණුවේ ලුයිස් තිත් ව්‍යුහය අඳින්න කිව්වොත් මෙන්න මේ විදිහට තමයි අඳින්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ ඇමෝනියා වල ලුයිස් ව්‍යුහය. හරි සර් යන්න. නේ ඊළඟට යමු. මම කල්පනා කර හිටියේ මොකද්ද කරන්න කියලා දැන් මේ පන්ති ප්‍රශ්න. හරි ඊට පස්සේ ඊළඟ අණුව මෙන්න මේ මීතේන් අණුව. මේ අණු වල නම් ඒක නම් ඉගෙන කළා නිකන් පුළුවන් කරන්න. මොකද්ද මේ උදේම පහට පහම ටිකට දාගන්න බෑද? නේ ඒ වෙලාවේ අපිට පන්ති. ඔක මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ එහෙම බෑ ඉතින් ඒ කියන්නේ කාර්යවට දීලා මේ මාට්ට කරා. ඒ කියන්නේ අපිට මේ මම මේ රැට පන්ති මේ ෆෝන් වල ඔන්ලයින් පන්තිය කරන්න කැමති නැහැ ප්‍රශ්න ඇති වෙනවා. ඒක නිසා රැට නොකර ඉන්න තරමට හොඳයි. ඒ වුණාට මේ අපි බලමු කොහොම හරි මොකක් හරි විසඳුමක් හොයාගන්න මේකේ. උදේ පාන්දර කරන්නත් පුළුවන්. උදේ පාන්දර හැමදාම පන්තිද ඔය? ඔව් සර් උදේට පන්ති තියෙනවා හැමදාම පාන්දර 5ට පන්ති. හරි බලමු මේක අඳින්නකො ඊළඟට. මේ අණුවල මේ යටින් දැන් මෙතන නම ලියාගෙන යන මේ වගේ නම් නම ලියන්න අවශ්‍ය නැහැ. නම දන්නවනේ. මේ ඊළඟ එක නම ලියන්න ඉස්සෙල්ලම මේ තියෙන මීතේන් කියන අණුව. යටින් ලියන්න මීතේන් කියලා. ඔය සූත්‍රය ලියලා යටින් මීතේන් කියලා දාන්න. ඊට පස්සේ තිත් කතර සටහන ඊට පස්සේ ලුයිස් තිත් ව්‍යුහය දැන් ඔය හදා කරගෙන යනකොට ඔයාලා බලන්න ඕනේ මේකේ මේ කාබන් වටේට ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා හයිඩ්‍රජන් වටේට 2ක් තියෙනවා අන්න ඒව තමයි හිතන්න ඕනේ. දැන් මේක මම මේ මෙච්චර මේවා අඳින්නේ මේවා ලේසි ඇති සමහරුන්ට. ඒ වුණාට මේ ඔයාලට මේ හොඳට ඔළුවට යන්න ඕනේ මේ වගේ දේවල් මේ රසායනික විද්‍යාවේ මූලධර්ම. ඒවා හොඳට ඔළුවට ගියේ නැත්නම් ඔයාලට රසායනික විද්‍යාව විතරක් එපා වෙනවා. ඊට පස්සේ ලුයිස් ව්‍යුහය ගත්තොත් බලන්න මේක හරි විශේෂ අණුවක්. කිසිම ඒකසර ඉලෙක්ට්‍රෝනයක් මේකේ නැහැ. කාබන් වල ඉලෙක්ට්‍රෝන 4ම බන්ධන වලට සහභාගී වෙලා එතකොට හයිඩ්‍රජන් වලට ඉලෙක්ට්‍රෝන 2යි තියෙන්නේ. ඒක නිසා එයා වටේත් ඉලෙක්ට්‍රෝන නැහැ. කිසිම ඉලෙක්ට්‍රෝනයක් නැහැ. හරි ලේසි ලුයිස් ව්‍යුහය අඳින්න. කාබන් පරමාණු ඇඳලා වටේට ඉරිකැලි 4ක් දැම්මා. හයිඩ්‍රජන් පරමාණු ටිකක් දැම්මා. ඔය තියෙන්නේ මීතේන් වල ලුයිස් ව්‍යුහය. ඊට පස්සේ අපි යමු ඔක්සිජන් වලට. දැන් අපි යන්නේ ඉස්සරහට මේ
ඉලෙක්ට්‍රෝන දෙකකට වඩා හවුලේ තියාගන්න කට්ටිය. දැන් ඉලෙක්ට්‍රෝන දෙකකට වඩා දැන් මෙච්චර වෙලා අපි කතා කරේ ඉලෙක්ට්‍රෝන එක ගානේ. කියන්නේ හයිඩ්‍රජන් වලින් එකයි කාබන් වලින් එකයි. ඒතර එක ගානේ. දැන් අපි කතා කරනවා ඉලෙක්ට්‍රෝන එකකට වඩා හවුලේ තියාගන්න අවස්ථා. මේ බලන්න. දැන් ඔක්සිජන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි තියෙන්නේ. 6යි තියෙන්නේ. එතකොට මෙයාට ඉලෙක්ට්‍රෝන දෙකක් අවශ්‍යයි. එතකොට තව ඔක්සිජන් එකක් එක්ක සම්බන්ධ වෙලා මේ විදිහට ඉලෙක්ට්‍රෝන දෙක ගානේ හවුලේ තියාගන්න. හරි සර්. ඊළඟ එක මේ තියෙන දැන් ඉලෙක්ට්‍රෝන දෙක ගානේ හවුල තියාගන්න එකනේ කලින් කතා කරේ. දැන් අපි ඉලෙක්ට්‍රෝන මෙයා ඔක්සිජන් එක ඔක්සිජන් එකක් ඉලෙක්ට්‍රෝන දෙකක් දෙනවා, අනික එක්කෙනා ඉලෙක්ට්‍රෝන දෙකක් දෙනවා. එතකොට මෙතන දැන් නයිට්‍රජන් ගත්තොත් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන්නේ. 5යි තියෙන්නේ. එතකොට එයාට 3ක් අවශ්‍යයි. ඒකින්ද තව නයිට්‍රජන් එක්කෙනෙක් එක්ක සම්බන්ධ වෙනවා නම් මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන 3 ගානේ හවුලේ තියාගන්න ඕනේ. අන්න දැන් එතකොට තමයි මේ එක නයිට්‍රජන් කෙනෙක් වටේට ඉලෙක්ට්‍රෝන 8ක් පිහිටන්නේ. එතකොට මෙන්න මෙහෙම අපිට නයිට්‍රජන් වල තිත් අතර සටහන අඳින්න පුළුවන්. මගේ මේ සිග්නල් අඩු පෙන්නනවා ඇත්තනේ. අද කොහොමද 4G එකක් අඩුයි. හරි බලමු කරගෙන යමු. ඊට පස්සේ නයිට්‍රජන් වල තිත් ව්‍යුහය, ලුයිස් තිත් ව්‍යුහය. ඊට පස්සේ ලුයිස් ව්‍යුහය. බලන්න ඒකේ බන්ධන ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඒතකොට බන්ධන 3ක් හැදිලා තියෙනවා. දැන් මෙතන බන්ධන 3ක් බලන්න මේ බන්ධන වලට තමයි එක ඉර ගානේ අපි දාන්නේ. මේ බන්ධනයකට එක ඉර ගානේ අපි දානවා. හරි බන්ධනයකට එක ඉර ගානේ දානවා. එතකොට මේ බන්ධනයකට එක ඉර ගානේ දානකොට ඉරි කැලි 3ක් මේ නයිට්‍රජන් වලට එනවා. කවුරු හරි කට් වෙනවද? කට් වෙවි කනෙක්ට් වෙනවද කවුරු? සිග්නල් මදි ප්‍රශ්න තියෙනවද? හරි ඊළඟට කාබන් ඩයොක්සයිඩ් අණු. දැන් මේක චුට්ටක් අර හැම එකටම වැඩිය ටිකක් සංකීර්ණයි. දැන් බලන්න මේ කාබන් පරමාණුවක් තියෙනවා ඊට පස්සේ ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. ඒතර කාබන් කියන්නේ 4 වෙනි කාණ්ඩය නිසා එයාගේ වටේට ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. ඊට පස්සේ ඔක්සිජන් කියලා කියන්නේ 6 වෙනි කාණ්ඩය. එතකොට එයාගේ වටේට ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඒතර ඔක්සිජන්ට අවශ්‍යයි ඉලෙක්ට්‍රෝන 2ක්. කාබන්ට අවශ්‍යයි ඉලෙක්ට්‍රෝන 4ක්. අන්න එතකොට තමයි මෙන්න මේ විදිහට කාබන් වටේට ඉලෙක්ට්‍රෝන 8ක් පිහිටන විදිහටයි ඔක්සිජන් වටේට හරි එතකොට ඔක්සිජන් වටේට ඉලෙක්ට්‍රෝන 8 ගානේ පිහිටනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට බන්ධන ටික අඳින්න පුළුවන්. එතකොට මේකත් අඳින්න. දැන් ඉවරයි මෙච්චරයි. ඔයාලට ගෙදරිනුත් මම අඳින්න දෙනවා. ඒ විතර ගෙදරින් අඳින්න.
හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් තියෙනවා හැබැයි. ඔය දැන් හැම අවස්ථාවකදීම අපි බලපු හැම අවස්ථාවකදීම ඉලෙක්ට්‍රෝන මේ අට සම්පූර්ණ කරගත්තු අවස්ථාව තමයි තියෙන්නේ. කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ කරගත්තු අවස්ථාව තමයි හැම වෙලාවෙම තිබුණේ. මම දැන් ඕවා මෙහෙම මට ඕවා හරීම හොඳයි. ඕවා ගෙදර වැඩට දෙන්න පුළුවන්. ගෙදර වැඩට දීලා කරන්න කියලා කියන්න පුළුවන් නම් හොඳයි. ඒ වුණාට ඕක හැමෝම ඕක කරන්නේ නැහැ. කියන්නේ ඕක මේ මම කිව්වන් පස්සේ ගෙදර ගිහිල්ලා ඊට පස්සේ ඕක අතහැරලා දානවා. ඊට පස්සේ ඕක තේරෙන්නේ නැති. ඊට පස්සේ මෙතන 10ක් 15ක් ඇඳලා යන එක තමයි කරන්න ඕනේ. මොකද නැත්තම් මට විසඳුමක් හොයාගන්න බෑ. කලින් අවුරුදු වල මම ඕක ගෙදර වැඩ විදිහටම තමයි දුන්නේ. ඒක නිසා මම පන්තියේදීම අඳින්න තීරණය කරේ. දැන් දවස් 3කුත් තියෙන නිසා පොඩ්ඩක් වෙලාවක් තියෙන නිසා අපි ගෙදර මෙහෙම පන්තියේදීම අඳිමු කියලා. හරි. එතකොට සමහර අවස්ථාවල ඔය ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ කරගන්න නැති අවස්ථා තියෙනවා. ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ කරගන්න නැති අවස්ථා තියෙනවා. අන්න ඒවා තමයි මෙන්න මේක. උදාහරණ දෙකයි වලට තියෙන්නේ. එකක් තමයි ඇලුමිනියම් ක්ලෝරයිඩ් AlCl3. මෙන්න මෙයා ගත්තොත් එහෙම මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ වෙන්නේ නැහැ මෙන්න මේ අවස්ථාවේ. බලන්නකො මෙයාගේ තිත් කතර සටහන. ඇලුමිනියම් ක්ලෝරයිඩ් කියන්නේ ඇලුමිනියම් කියන්නේ තුන්වෙනි කාණ්ඩයක් කෙනෙක්. ඒක නිසා ඇලුමිනියම් වල අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 3ක්. ඔන්නෝම තියෙනවා. එතකොට ක්ලෝරින් කියන පරමාණුව වටේට සම්බන්ධ වෙනවා ක්ලෝරින් පරමාණු 3ක්. කොහොම සම්බන්ධ වෙන්නේ? හරි. එතකොට ක්ලෝරින් පරමාණුවේ අපි ඇලුමිනියම් වල කතිර වලින් ඉලෙක්ට්‍රෝන දැක්කුවා. දැන් ක්ලෝරින් වල තිත් වලින් දක්වන්න ඕන. මෙහෙම. එතකොට ක්ලෝරින් මෙහෙම බන්ධනයක් හදාගත්තාම මෙන්න මෙහෙම එක බන්ධනයක් හදනවා. ඊට පස්සේ මේ පැත්තේ තව බන්ධනයක් මෙහෙම හදනවා මේ ක්ලෝරින්. ඊට පස්සේ මෙතන බන්ධනයේ නිර්මාණය වෙන්න එක ඉලෙක්ට්‍රෝනයක් ලබා දෙනවා. මෙතනින් මෙහෙම ඊට පස්සේ ක්ලෝරින් එක සම්බන්ධ වෙනවා. ක්ලෝරින් වල වටේට තියෙන ඉලෙක්ට්‍රෝන ටික මෙහෙම දක්වන්න පුළුවන්. ඊට පස්සේ මේ ක්ලෝරින්ට මේ බන්ධනය හදන්න එක ඉලෙක්ට්‍රෝනයක් ලබා දෙනවා මේ මෙතන ඉන්න ක්ලෝරින්. ඊට පස්සේ එයාගේ ඉලෙක්ට්‍රෝන ටික වටේට මෙහෙම දක්වනවා. එතන මේ විදිහට අපිට ඇලුමිනියම් ක්ලෝරයිඩ් වල තිත් කතිර සටහන අඳින්න පුළුවන්. හැබැයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ බලන්න මේ බන්ධනය හදලා ඉවර වෙද්දිත් මේ ක්ලෝරින් වටේට ඇලුමිනියම් වටේට ඉලෙක්ට්‍රෝන 8ක් සම්පූර්ණ වෙලා නැහැ. එතන මෙන්න මේක හරි විශේෂ අවස්ථාවක්. ඇලුමිනියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ බන්ධනය හදලා ඉවරුනම් පස්සේ මේ බන්ධන ටික හැදලා ඉවරුනම් පස්සේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ වෙන්නේ නැති අවස්ථාව. එතන මේ වගේ අවස්ථාවල කලාතුරකින් හම්බ වෙනවා. හරිද? ඒක නිසා ඔයාලගේ ඊළඟට තියෙන්නේ අපිට බන්ධන සෑදීමෙන් පසු පරමාණු වල සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ නොවන අවස්ථා කියන එක බලන්න. ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ නොවන අවස්ථා. එතකොට මේක එකක්. මේ තියෙන එකක්. හරිද? එතකොට මම ඒක හරි පැහැදිලිව අඳින්නම්. ඇලුමිනියම් වල තිත් කතිර සටහන. යව් කමිලෝ චොකලට් එක වගේ. අර තඩි බලන්න ඇලුමිනියම් ක්ලෝරයිඩ් කියන එක්කෙනාගේ තිත් කතිර සටහන ඉස්සෙල්ලාම අඳිනවා. ඊට පස්සේ ක්ලෝරින් පරමාණු ටික වටේට අඳිනවා. ඔය තියෙන ඇලුමිනියම් ක්ලෝරයිඩ් වල තිත් කතිර සටහන. බලන්න මේ තියෙන්නේ මේ එක බන්ධනයක්. ඇලුමිනියම් සහ ක්ලෝරින් හදන එක බන්ධනයක් මේ තියෙන්නේ. මේ තියෙන තව බන්ධනයක්, මේ තියෙන අනික් බන්ධනය. ඊට පස්සේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් වල තිත් සටහන අඳින්න කිව්වොත් එහෙම ඇලුමිනියම් මැදින් ඇඳලා මේකේ තිත් ටිකක් අඳින්න තමයි තියෙන්නේ. මේකම තිත් වලින් අඳින්න. හරි. එතන මේ තියෙන්නේ බන්ධන වලට සහභාගී වෙන ඉලෙක්ට්‍රෝන යුගල් 3. මේ තියෙන්නේ ක්ලෝරින් වල වටේට තියෙන ඉලෙක්ට්‍රෝන ටික. එතන මේක මම වෙන් කරලා අඳිනවා මෙහෙම. හරි.
ඒතර මෙන්න මේක ඔයාලගේ අර ටියුට් එකේ සටහන් කරගන්න මේකේ පළවෙනි අණුව විදිහට බන්ධන සෑදීමෙන් පසු පරමාණු වල සංයුක්තා කවචයේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ නොවන අවස්ථා. පළවෙනි එක විදිහට මම ඒක ප්‍රසන්ටේෂන් එකට නම් දාලා නැහැ. ඕක මොකද ඕක අඳින්න බෑ. ඕක ඇඳලත් නැහැ මේ පොතේ. ඒක නිසා ඒක දාලා නැහැ. මම දාලා තියෙන්නේ මෙන්න මෙහෙම. හරි බලන්නකො මේකේ තියෙනවා මේ අණුව විදිහට පළවෙනි එක විදිහට දාන්න ඇලුමිනියම් ක්ලෝරයිඩ්. ඇලුමිනියම් ක්ලෝරයිඩ් කියලා දාන්න. ඊට පස්සේ ඊළඟ අණුව මම ඒක ගැන පස්සේ කතා කරන්නම් ෆොස්ෆරස් පෙන්ටක්ලෝරයිඩ් කියන. හරි ෆොස්ෆරස් පෙන්ටක්ලෝරයිඩ් කියන එක ඔන්න ඔය දෙකම බන්ධන හදලා ඉවරනම් පස්සේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ නොවන අවස්ථා. ඒතර අය අණුව විදිහට උඩ එකයි යට එකයි දාගන්න. ඊට පස්සේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් වල තිත් කතර සටහන මම මේ ඇඳලා තියෙන විදිහට අඳින්න. ඇලුමිනියම් ක්ලෝරයිඩ් වල තිත් කතර සටහන මෙන්න මේ ඇඳලා තියෙන විදිහට අඳින්න. මේ තියෙන්නේ බලන්න ඇලුමිනියම් පරමාණු මැදින් තියෙනවා. ඊට පස්සේ බන්ධන ඉලෙක්ට්‍රෝන මෙන්න මෙහෙම තියෙනවා. ඊට පස්සේ ක්ලෝරින් වටේට ඉලෙක්ට්‍රෝන තියෙනවා මෙහෙම. මේ ක්ලෝරින් වටේට මෙහෙම ඉලෙක්ට්‍රෝන තියෙනවා. මේ ක්ලෝරින් වටේට මෙහෙම ඉලෙක්ට්‍රෝන තියෙනවා. එතකොට ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන මම තිත් වලින් ලකුණු කරලා තියෙනවා. ඇලුමිනියම් වල කතර වලින් ලකුණු කරලා තියෙනවා. හරි. ඊට පස්සේ ඒකෙම තිත් ව්‍යුහය කියලා කියන්නේ මෙන්න මේක තිත් වලින් පමණයි ඉලෙක්ට්‍රෝන ලකුණු කරන්නේ. මේක මේ විශේෂ අවස්ථාවක් නිසා මේක අඳින්න ඕනේ. හරිද? මේක අඳින්න ඕනේ. ඒක තමයි මේ කියන්නේ. ඔයාලට මෙහෙම සම්පූර්ණ නොවන අවස්ථා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ නොවන අවස්ථා දෙකයි තියෙන්නේ. එකක් තමයි ඇලුමිනියම් ක්ලෝරයිඩ්, අනික් එක මේ ෆොස්ෆරස් පෙන්ටක්ලෝරයිඩ් කියන්නේ. ඒතකොට මෙන්න මේ අවස්ථා දෙකේ අණු දෙක තමයි විභාගයට එන්න පුළුවන්. ඒ අණු දෙක තමයි එන්න පුළුවන්. එතකොට ඒ අණු දෙක පන්තියේදීම ඇඳලා යමු. ඊට පස්සේ ওই දෙක ඇඳන් පස්සේ මෙන්න මේක අඳින්න. ලුයිස් ව්‍යුහයට මෙන්න මේක අඳින්න. ඔය ඇලුමිනියම් ක්ලෝරයිඩ් කියලා තියෙන ඔය මේ ලුයිස් ව්‍යුහය කියලා දාලා තියෙන අන්න ඒක අඳින්න. සර් ටිකක් හිර වෙනවා වගේ. හිර වෙනවද? ඔව් බෝඩ් නැතුව යනවා. බෝඩ් එකත් පේන්නේ නැතුව යනවද? අප්පා. පේනවා මේ කියන්නේ අර බොඳ වෙනවා වගේ. මට මෙහෙම වෙනකොට ඔයාලට කියන දෙයක්වත් හරියට කියා ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ මේ හරි ප්‍රශ්නයකින් මේ උගන්වන්නේ. මේ උගන්වනකොට හරි අමාරුයි. මට මේ කොහොම හරි කරලා උදේ වෙලාවක් හරි හවස වෙලාව මට ඔයාලට හැබැයි මේ ආයෙත් බෑ සෙනසුරාදා උදේත් මට උදේ පන්ති සෙනසුරාදා එහෙනම් මෙන්න මේ වගුව විතරක් සම්පූර්ණ කරගන්නකො මේ වගුව සම්පූර්ණ කරන්න අර කලින් එකත් ඇඳ ගන්න බැරි වෙන්න තියෙනන්නේ සුදාරක සර් ඒක චුට්ටක් ඇඳගත්තා තව චුට්ටක් තියෙනවද ගන්න. අයියෝ මම මකලද්ද
ඇලුමිනියම් ක්ලෝරයිඩ් වල එක ඇන්දේ නැද්ද? ඇලුමිනියම් පරමාණුව මැද තියෙන ඇලුමිනියම් පරමාණුව වටේට කතිර වලින් අපි ඒක ඉලෙක්ට්‍රෝන ඇන්ද දාන. අනිත් එක තියෙන්නේ. අනිත් එක කියන්නේ තිත්ව්‍යුහේද? ඇහුන්නේ නැහැ සර් කිව්වේ. ඒ කියන්නේ තිත්ව්‍යුහේද අඳින්න තියෙන්නේ අර තිත් වලින් ඇදපේකද? ඔව් ඔව්. ඇලුමිනියම් වටේට ඉලෙක්ට්‍රෝන මෙහෙම තිත් වලින් අපි දක්වනවා. බන්ධන ඉලෙක්ට්‍රෝනයි සියලුම ඉලෙක්ට්‍රෝන තිත් වලින් තමයි දක්වන්නේ. ක්ලෝරින් ඉලෙක්ට්‍රෝන ඔන්නම තමයි තිත්ව්‍යුහේ. හරි මේකයි මං අරක කරලා අද නවත්තනවා. මම මේක කරන්න බෑ මේ පන්ති කරන්න බෑ. අමාරුයි. මොකද දැන් මං කියන ඒවා මං කියාගෙන යනකොට අන්තිමට ඔයාලට ඇහිලා නැහැ. සර් ආය දාගන්න බැරිද පන්තිය? එහෙම දැන් අද කරපු වෙලාවට පොත එක්කෙනෙකුට හරි වැරනම් ඒ වෙලාව ගන්න බෑ. බලමු අපි හිතලා බලමු මොකද්ද කරන්න පුළුවන්. මම පොඩ්ඩක් ටෙලිකොම් එකට කතා කරලා බලන්නම්. මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක පොඩ්ඩක් ස්පීඩ් කරගත්තොත් එහෙම මේ පුළුවන් නේ අර මේ ෆයිබර් ඇවිල්ලා තියෙනවා තාම මේ කනෙක්ෂන් දෙන්න පටන් ගත්තේ නැහැ. මොකද කරන්න කියලා මම පොඩ්ඩක් කතා කරලා බලන්න. ඒ වුණොත් එහෙනම් මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට සමහර විට පන්ති කරගෙන යන්න පුළුවන් වෙයි. දැන් මොබයිල් data වලින් පන්තියක් කරනකොට ඒක ටිකක් අමාරුයි තමයි. මට හැමදැනම කියලා තියෙනවා. ඔක මේ වෙලාවට පන්ති කරනකොට මේ මොබිටෙල් එකකින් එහෙම ටිකක් හිර වෙන ප්‍රශ්න තියෙනවා. මයිකට මොන හරි කරන්න මම කතා කරලා බලන්න ටෙලිකොම් එකේ. ඊට පස්සේ මේක ওই විදිහට අපිට පුළුවන් මේ තිත්ව්‍යුහය අඳින්න. ඊට පස්සේ අපි ඇලුමිනියම් ක්ලෝරයිඩ් වල ලුයිස් ව්‍යුහය ඇඳොත් මෙන්න මේ විදිහට තමයි එන්නේ. එතකොට බන්ධන හැම එකක්ම ඉරි කෑලි වලින් තමයි දක්වන්නේ. බන්ධන ඉරි කෑලි වලින් දක්වන්නේ. ඊට පස්සේ අපි යනවා මේක ටිකක් අර ඊළඟ අණුව බලන්න මේ phosphorus pentachloride කියන එක. phosphorus pentachloride කියන එක phosphorus pentachloride කියන එක මේ phosphorus අණුවක් සහ ක්ලෝරින් අණු පහක් එකතු වෙලා. හරිද? ඒක නිසා මේක ටිකක් අර මේ බෝඩ් එකේ තිත් කතිර සටහනක් ඇඳපුවාම ටිකක් පැටලෙන ගතියක් තියෙනවා. ටිකක් මේ බලපුවාම ටිකක් අඳුර ගන්න එහෙම අමාරුයි. බලන්නකො. හොඳට බලා ගන්න. මැද තියෙනවා phosphorus පරමාණු. මැද phosphorus පරමාණුව තියෙනවා. ඊට පස්සේ ක්ලෝරින් පරමාණු පහක් වටේට තියෙනවා. ක්ලෝරින් පරමාණු පහක් වටේට තියෙනවා. ඊට පස්සේ මේ ක්ලෝරින් පරමාණුවක ඉලෙක්ට්‍රෝන එකකුයි phosphorus වල ඉලෙක්ට්‍රෝන එකකුයි දැන් phosphorus කියන්නේ පස්වෙනි කාණ්ඩේනේ. මෙයාගේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පහක් තියෙනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන පහත් එක්කම මෙන්න මේ කට්ටිය බන්ධන හදනවා. මේ පස් දෙනාම බන්ධන හදලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ එකක් ඉන්නේ ක්ලෝරින් වල මං ඉලෙක්ට්‍රෝන තිත් වලින් දානවා. phosphorus වල ඉලෙක්ට්‍රෝන කතිර වලින් දානවා. මේ එක බන්ධන. මේ තිතක් මේක phosphorus වල ඉලෙක්ට්‍රෝන මේක තිතක්. මේ ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන කතිරයක්. තිතක් කතිරයක්. මේක තිතක් කතිරයක්. තිතක් කතිරයක්. එතකොට මේ විදිහට බන්ධන ඉලෙක්ට්‍රෝන ටික අපිට අඳින්න පුළුවන්. හරි. එතකොට ඊළඟට දැන් ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන අපි තිත් වලින් තමයි දැක්කේ. එතකොට ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන බලන්න මේ ක්ලෝරින් වටේට ඉලෙක්ට්‍රෝන ටික මෙහෙම දාන්න පුළුවන්. එතකොට බලන්න ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. phosphorus වල එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. phosphorus වල එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. ඔන්නෝම අපිට ඇන්දයි පොඩ්ඩක් අර අවුල් සහගතයි වගේ පේනවා. ඒ වුණාට ඔයාලා දැන් මුලක ඉඳලා මං කියන දේ අහගෙන හිටියනම් මේ තියෙන්නේ එක ක්ලෝරින් පරමාණු. මේ තියෙන්නේ තව ක්ලෝරින් පරමාණු. මේ තියෙන්නේ තව එකක්. මේ තියෙන්නේ තව එකක්. මේක තව එකක්. ඒතකොට කතිර වලින් දක්වලා තියෙන්නේ phosphorus වල ඉලෙක්ට්‍රෝන. අන්න ඒ ටික තමයි තේරුම් ගන්න ඕනේ. ඒතකොට මේ තියෙන්නේ phosphorus වල තිත් කතිර සටහන. දැන් ඕකට හරියන විදිහට ගෙදරින් ඔයාලා තිත් සටහන ඇඳගන්න phosphorus pentachloride වල තිත් සටහන අඳින්න. තිත් ලුයිස් තිත් ව්‍යුහය අඳින්න. ඒතකොට මේක මේ මං ගෙදර වැඩක් ඉදිරිය වලට දෙන්නම් මේකේ මේ
phosphorus pentachloride වල ලුයිස් තිත්වීව්‍ය හඳින්න. ඊට පස්සේ මට ඔයාලට ගෙදර වැඩ දෙන්න අවශ්‍යයි මෙන්න මේ කියන සංයෝගවල ලුයිස් තිත්වීව්‍ය හඳින්න කියන එක. ඒ කියන්නේ ඔය ව්‍යුහ තුනම අඳින්න ඕනේ මම මේ බෝඩ් එකේ අඳින සංයෝගවල ලියන සංයෝගවල. හරි මේක ඇඳ ගන්නකො ඉක්මනට phosphorus pentachloride වල ලුයිස් ව්‍යුහ. ලුයිස් ව්‍යුහ නෙවෙයි මේ තිත් කතර සටහන. ඊට පස්සේ ලුයිස් ව්‍යුහය පොතේ දාලා තියෙනවා ඔයාලගේ අච්චු පොතේ. ඊට පස්සේ මේකේ තිත් ව්‍යුහය තමයි ඔයාලා අඳින්න ඕනේ මේ වගුල්. දැන් මේ මම මේ හිමීටත් කරගෙන ගියාද මේ කොහෙන් දැන් සිග්නල් ප්‍රශ්න නිසා දැන් මට මේවා එහෙම කරන්න බෑ ඔය විදිහට සිග්නල් තියාගෙන මේ ග්‍රැෆයිට් ඩයමන්ඩ් ගැන මේ කාබන් වල බහුරූපී ආකාර ඕවා ගැන කතා කරන්න බෑ මේ හොඳට ඇහෙන්න ඕනේ මම පොඩ්ඩක් බලන්නම් කොහොමද මේ වෙලාවට එහෙම වුණොත් එහෙම ක්ලාස් කරන්න වෙන්නේ නෑ අපිට හරි සර් හරි ඊට පස්සේ මෙන්න මේක බලන්න මේ තියෙන්නේ ලුයිස් ව්‍යුහේ phosphorus pentachloride වල. ඒතර ඕකත් ගෙදරින් අඳින්න ලුයිස් තිත් ව්‍යුහෙත් ගෙදරින් අඳින්න ඊට පස්සේ මම මේ කියන සංයෝග ටිකේ ලුයිස් ව්‍යුහ ටික අඳින්න ගෙදර. ඔය තිත් කතර සටහනොයි ලුයිස් ව්‍යුහයි අඳින්න. මෙන්න මේ ටික අඳින්න. මෙන්න මේවා සල්ෆර් ඩයොක්සයිඩ් SO2 මේ අමාරුයි ඈ මේවා අමාරුයි හොඳට හිතලා අඳින්න ඕනේ මේ හැබැයි වරදින්න හරි ඇඳලා තියෙන්න ඕනේ සල්ෆර් ඩයොක්සයිඩ් ඊට පස්සේ සල්ෆර් ඩයොක්සයිඩ් වල අඳින්න එපා මේක අඳින්න බෑ ඔයාලට මේක අඳින්න එපා සිලිකන් ඩයොක්සයිඩ් වල අඳින්න ඒක ලේසි සිලිකන් ඩයොක්සයිඩ් SiO2 මේ කියන ඒවා වගේ අඳින්න හරි ඊට පස්සේ H2S මේ ඔය ඇඳපු ඒ වගේටම සමානයි. සමාන ඒවා තමයි මේ. හරිද? ඊට පස්සේ සිලිකන් හයිඩ්‍රජන් එකතු වෙලා හැදෙන සංයෝගය. මේ වගේ සංයෝගයක් හැදෙන්නේ නැහැ සිලිකන් උයි හයිඩ්‍රජන් එකතු වෙලා. හැබැයි කමන්නේ මේකේ තිත් කතර සටහන් ලුයිස් තිත් ව්‍යුහ අඳින්න පුළුවන්. හරිද? එතන මෙන්න මේවා ටික අඳින්න. ඊට පස්සේ තව මන් දෙකක් දෙන්නම්. මෙන්න මේවා. ෆොස්පීන් කියලා ඇමෝනියා වගේම H4 කියලා 3 කියලා සංයෝගයක් තියෙනවා. ඒතර මේවා මම දෙන්නේ මේවා ඔයාලට හිතා ගන්න පුළුවන් කොහොමද මේවා එන්නේ කියලා. දැන් සිලිකන් ගත්තොත් 4 වෙනි කාණ්ඩේ. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි. එහෙනම් ඔක්සිජන් වලින් 4ක් මෙයා ගන්න ඕනේ. එක ඔක්සිජන් එකකින් දෙන්න ගානේ ඔක්සිජන් දෙකක් දෙපැත්තෙන් සම්බන්ධ වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන 4 සම්පූර්ණ වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන 8ක් සිලිකන් වටේට තියෙනවා. ඔන්නම හිතලා හදන්න ඕනේ. ඊට පස්සේ මෙතන තව එකක් ගමු අපි. F3 මේ ටික හරියටම ඇන්දොත් නැති ටැග් එකක් දෙන්න වටිනවා. හරි. ඔය ටිකේ මේ ටිකේ අඳින්න ඕනේ මෙන්න මේවා. තිත් කතර ව්‍යුහයයි ඊට පස්සේ තිත් ව්‍යුහයයි ඊට පස්සේ ලුයිස් ව්‍යුහ තිත් කතර ව්‍යුහය තිත් ව්‍යුහය ලුයිස් ව්‍යුහ ඔන්න ඔය ටික ඔය අණු ටික අඳින්න හරි එතකොට අදට පන්තිය නවත්තමු මේක මෙහෙම මේ අර අද මම ටිකක් හිමීට පන්තිය කරේ මොකද මේ සිග්නල් ප්‍රශ්න තියෙන නිසා මේවා ගෙදරින් අදින්න දෙන්න තියෙනවා නම් ගොඩාක් හොඳයි මේවා ගෙදරින් අදින්න දෙන්න තියෙනවා නම් ගොඩාක් හොඳයි ඉතින් මම දෙන ගෙදර වැඩක්වත් කරන්නේ නැති එකේ මම කොහොමද විශ්වාස කරන්නේ මේක අඳින්න දීලා ගෙදරින් මේක ගෙදරින් අදින්න දීලා ඊළඟ දවසේ පන්තියට එනකොට ඕක ඇඳලා තියෙන්නේ නැති වුණාම මම ආයෙ අඳවන්න ඕනේ ඕක අන්න ඒකයි නැත්තම් මේ ඔයාලා මං ගැන මට තියෙන විශ්වාසය නැති කරගෙන තියෙන අන්න ඒකයි එතකොට මට
කවදාවත් ගෙදර වැඩක් කරලා එවන්නේ නැහැ නේ. එතකොට මට පන්තියෙම කරවන්න හිතෙනවා. ඒක නිසා ගෙදර වැඩ කරන්න උත්සාහ ගන්න. දැන් මෙන්න මේවා කරලා මට එවන්න. අදම කරලා එවන්න. හරි. එතකොට මම මේ ආශයෙන් කියපු කතාව හරි. චානක් කියපු කතාව හරි. ඔය ගෙදර වැඩ දෙන එක තමයි හොඳම වැඩේ. මට වැඩේ තියෙන්නේ ගෙදර වැඩ දුන්නම් පස්සේ ගෙදර වැඩක් නැහැ නේ. ඊට පස්සේ ඒක දුන්නද කියලා දන්නෙත් නැහැ. අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිසා ගෙදර වැඩ කරන්න මට ඔයාලා ගැන තියෙන විශ්වාසය හදන්න දැන් මොකද මේ අර මම ඒ වෙන පන්තියක් ඔයාලට සමාන කරන්න හදනවා නෙමෙයි. ගිය සැරේ ඔයාලගේ දැන් සකුණලේ අයියාගේ පන්ති එහෙම හරිම හොඳයි එයාලගේ ළමයි. ඒ ළමයි ටික කියන්නේ මේ කිව්වොත් ඒ වැඩේ කරනවා. අනික හරිම උනන්දුයි පන්තියේ. අන්න ඒ වගේ ටිකක් උනන්දුවෙන් පන්තියේ ඉන්න මේ පන්තියේ ඉන්න වෙලාවට වෙන වැඩ කරන්න එපා. අනික එක තමයි දෙන ගෙදර වැඩ ටික කරන්න. එච්චරයි ඔයාලට කරන්න දී. හරි? අපි මම අද පන්තිය නවත්තනවා මෙතනින්. මම බලන්නම් කොහොමද සිග්නල් වැඩේට කරන්න පුළුවන් මොනවද කියලා. එහෙම නැති වුණොත් අපි බ්‍රහස්පතින්ද දෙකටම සම්බන්ධ වෙමු. බලමු ඊට පස්සේ සිග්නල් තියනවා නම් එහෙමයි නැත්තම් අපි මොන හරි කරමු. හරි එහෙනම් හැමෝටම ආයුබෝවන්. අදට අපි පන්තිය නවත්වමු. ආයි